අපි පසුගිය පාඩමේ යාන්ත්‍ර විද්‍යාවේ කාර්ය ශක්තිය ක්ෂමතාව හා කාර්යක්ෂමතාවය කියන කොටස් සම්බන්ධ සිද්ධාන්ත කරලා ඊළඟට අපි බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් කෙරුවා. ඒ බහුවර්ණ ප්‍රශ්න හරහා මම කොහොමද ප්‍රශ්න විසඳන්නේ අලුත් අත්දැකීම් ගණනාවක් ඔබට ලැබෙන විදිහට ඒ දේවල් විස්තර කෙරුවා. අද අපි රචනා ප්‍රශ්න කීපයක් හදන්න යනවා. මේ කොටසේ විශේෂයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඇතුළත් කරගෙන කාර්ය ශක්ති ක්ෂමතාව ආශ්‍රිත රචනා ප්‍රශ්න. මේ පළවෙනි රචනා ප්‍රශ්නේ බලන්න මේක පෞගේ විභාග ප්‍රශ්න පත්‍රයක ආපු ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ආශ්‍රිතව ආපු එකක්. දැන් මෙතන කියනවා චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමුවෙනි සහ දෙවෙනි නියම සඳහන් කරන්න කියලා. එතන මේ අපිට පැහැදිලිව කරලා තියෙනවා මේ පළවෙනි නියමෙන් කියන්නේ කිසියම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුව නියත වේගයකින් සරල රේඛාවක් යනවා නැත්නම් නියත ප්‍රවේගයකින් යනවා කියන එකනේ. ඒක පළවෙනි එක. දෙවෙනි එකෙන් කියන්නේ දෙවෙනි නියමෙන් කියන්නේ යම් වස්තුවක මත අසමතුලිත බාහිර බලයක් යෙදුනොත් ඒ අසමතුලිත බාහිර බලයේම වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි. ඒකෙන් අපිට ලැබෙනවා දෙවෙනි නියමෙන් තමයි අපිට F සමානයි ma කියන සමීකරණය එන්නේ. කියන බලයක් තියෙනවා නම් අසමතුලිත ත්වරණයක් එනවා. ප්‍රවේගය එන්න වෙනස් වෙනවා. කියන කතාව තමයි දෙවෙනි නියමයෙන් කෙටියෙන් ගත්තොත් කියන්නේ. ඒතර නියම දෙක ඔබට ලියන්න පුළුවන් මම හිතන අපිට පැහැදිලිව මේ නියම විස්තරාත්මකව ඉගෙනගෙන තියෙනවා. බලයේ ස්කන්ධයේ තෝරණය කියන කොටස යටතේ. ඒතර ඒ නියම සඳහන් කරන්න ඕනේ මේක රචනා ප්‍රශ්නයක්නේ. ඊළඟට කියනවා තිරස්ව ප්‍රක්ෂේපණය කරන ලද බෝලයක පෙත කියන්නේ පතය. පතය ගමන් මාර්ගය. රූපේ පෙන්වා ඇත. HV පිළිවෙලින් තිරස් හා සිරස් විස්ථාපන වේ. ඒතකොට දැන් මේකේ පෙන්වන්නේ තිරස්ව ප්‍රක්ෂේපණය කරපු මේ අතර තිරස්ව ප්‍රක්ෂේපණය කරපු ප්‍රක්ෂිප්තයක චලිතය ගැනයි කියලා තියෙන්නේ. තිරස්ව විසි කරපු එකක්. ඒකේ මේ විස්ථාපනය එක පැත්තක මේ පැත්තට තියෙන්නේ තිරස් විස්ථාපනය මේ පැත්තට තියෙන්නේ සිරස් විස්ථාපනය. දැන් මෙන්න මේ තිරස් විස්ථාපන ඇති කරන කාල තුලදී සිරස් අතර ඇති කරපු විස්ථාපන එන්න වැඩි වෙලා තියෙනවා කියලා අපිට පේනවා. බලන්න. ඒකට දැන් ආරම්භයේ මෙන්න මේ තිරස් විස්ථාපන ඇති කරනකොට මේකයි සිරස් විස්ථාපනය. එතන ඉඳලා පේනවද මේ තිරස් විස්ථාපන අපිට පැහැදිලිව පේනවා සමානව තියෙන්නේ. තිරස් විස්ථාපන සමානව තියෙන්නේ. හැබැයි සිරස් විස්ථාපන පැහැදිලිව පේනවා එන්න වැඩි වෙනවා කියලා. දැන් මොකද්ද මේකට හේතුව? තිරස්ව ප්‍රක්ෂේපණය කරපු වස්තුවක තිරස් ප්‍රවේග සංරචකයේ නියතව තියෙනවනේ. ඒකට බලයක් නැහැ. ඒක නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව තමයි හුඟක් වෙලාවට පැහැදිලි කරන්න පුළුවන්. අසමතුලිත බාහිර බලයක් ඉඳන් නැත්තම් තිරස් අතට ඒ වස්තුව නියත ප්‍රවේගයකින් ගමන් කරනවා. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. නියත ප්‍රවේගයෙන් ගමන් කරනකොට යම් කාලයක් තුලදී ගමන් කරන දුරවල් සමාන වෙන්නේ එකම විස්ථාපන එන්නේ. සිරස් අතට ඒක නෙමෙයි කතාව. සිරස් අතට ගුරුත්වාකර්ෂණ බලය මේ වස්තුව මත ක්‍රියා කරනවා නේද? අසමතුලිත බාහිර බලයක් විදිහට ක්‍රියා කරන්නේ නිකම්ම නිදහසේ විසි කරපු ප්‍රක්ෂිප්තයකට. ගුරුත්වාකර්ෂණ බලය අසමතුලිත බලයක් විදිහට ක්‍රියා කරනකොට ඒ පැත්තට ත්වරණයක් ඇති වෙනවා. F සමාන m. නිව්ටන්ගේ දෙවන නියමය අනුව ඒ පැත්තට ගම්‍යතාව වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය අර බලයට සමානුපාතිකයි. එතකොට මේ පැත්තට ත්වරණයක් තියෙන හින්දා අර සිරස් අතට එකම දුරක් යන කාල පරිච්ඡේදයකදී එන්න මේ පහළට සිරස් අතට ඒ කාල තුල යන දුර ප්‍රමාණය එන්න වැඩි වෙනවා. වැඩි වෙන්නේ හේතුව ත්වරණය. ත්වරණය කියනකොට ප්‍රවේග වැඩි වෙනවා. ප්‍රවේග වැඩි වෙනකොට ඒක කාලයකදී ඇති කරන විස්ථාපනත් වැඩි වෙනවා. ඒ නිසා කාලය සමග මේ අතර විස්ථාපන එන්න වැඩි වෙනවා. එකම කාල පරිච්ඡේදවල ඇති කරන අර පැත්තේ ඒ එකම කාලයේදී ඇති කරන විස්ථාපන සමානව තියෙනවා නේ. ඊට සරල මේක පේනවා. අර h වලින් කිව්වේ හොරිසොන්ටල් නැත්නම් තිරස් විස්ථාපන, v වලින් වර්ටිකල් නැත්නම් මොනවද? සිරස් විස්ථාපන කියන්නේ. ඉතින් දැන් මේක කියනවා මෙම චලිතයේ තිරස් සංරචකයේ නිව්ටන්ගේ පළමු නියමය ආශ්‍රයෙන්ද එහි සිරස් සංරචකයේ දෙවනි නියමය ආශ්‍රයෙන්ද පැහැදිලි කරන්න. ඒතර ඔයගලන්ට පොඩ්ඩක් වාක්‍ය කිහිපයක් ලියන්න වෙනවා. රචනා ප්‍රශ්නනේ. ඉතින් මම ලියන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයගලන්ට මේක ගලපලා ලියන්න පුළුවන් කියලා. මම විස්තර කරන්නම්. ඒතර ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ ප්‍රක්ෂිප්තය විසි කරපු ප්‍රක්ෂිප්තය මත තිරස් අතර කිසිම අසමතුලිත වාතය ප්‍රතිරෝධයක් එහෙම නැත්නම් එහෙම තමයි ගන්න වෙන්නේ. තිරස් අතර කිසිම අසමතුලිත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා පළවෙනි නියමය අනුව ඒ තිරස් අතට මේකේ
මේක නියත වේගයකින් සරල රේඛාවක් දිගේ යන විදිහට ඒ කියන්නේ නියත ප්‍රවේගයක් තියෙන්නේ. නියත ප්‍රවේගයකින් තමයි මේ පැත්තට යන්නේ. ඒ පැත්තට ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. ඒක පළවෙනි නියමයෙන් පැහැදිලිව පේනවා. මේ අතර බලයක් නැහැ. ඒ නිසා බලයක් නොයදේ නම් ඒ පැත්තට ඒක වේගය ප්‍රවේගය වෙනස් වෙන්නේ නැතුව ගමන් කරනවා කියන එක. සිරස් අතර මම කලින් කියපු කතාව තමයි ගුරුත්ව බලය අසමතුලිත බලයක් විදිහට තියෙන නිසා එන්න ප්‍රවේගය වැඩි වෙනවා මේ අතර. ඒ නිසා ත්වරණයක් තියෙනවා. ඒ ත්වරණය නිසා ප්‍රවේගය වැඩි වීම නිසා ඒ අතර ඇති කරන විස්ථාපන කාලය සමග වැඩි වෙනවා. මේක නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුකූලයි කියලා. ඒ ටික ලියන්න තියෙනවා. දැන් මේක ගැටලු බලන්නකෝ. බෝලයේ ආරම්භක තිරස් ප්‍රවේගය තප්පරයට මීටර 5යි. මේ පැත්තට වීසි කරන්නේ 5ක ප්‍රවේගයෙන්. 5 ms ඍණ 1. 5 ms ඍණ 1 ප්‍රවේගයෙන් මේ පැත්තට වීසි කරන්නේ බෝලේ. එය මීටර 20ක දුරක් සිරස්ව පහළට වැටීමේදී පල්ලෙහාට මීටර 20ක් වැටීමේදී තිරස්ව ගමන් කරන දුර කොච්චරද කියලා අහනවා. එතකොට දැන් පල්ලෙහාට මීටර 20ක් යනකොට ආරම්භක සිරස් තිරස්ව නම් විසි කෙරුවේ ඔයගොල්ලෝ දන්නවා ආරම්භක සිරස් ප්‍රවේගය මේකේ බිඳුවයි. ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි. නමුත් ගුරුත්වය නිසා එන්න ප්‍රවේගය වැඩි වෙවි මේක පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටෙනවා ත්වරණයෙන්. ඒ නිසා අපිට පල්ලෙහාට මීටර 20ක් වැටෙනකොට එතකොට මෙතන ගන්න ඕනේ මෙහෙම. අපි සිරස් චලිතය සලකමු මේකේ. මේකේ සිරස් චලිතය සලකුවොත් ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි. ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි. ත්වරණය වෙන්නේ ගුරුත්ව ත්වරණය g පල්ලෙහාට. පහළට දෛශික ධන කියපුවාම ගුරුත්ව ත්වරණය ධන කියලා ගන්න වෙනවා. ඒක 10යි කියලා ගන්න පුළුවන් අපිට. පහළට 20ක් විස්ථාපනය වෙන්න මීටර් කොච්චර කාලයක් යනවද? ඉස්සර කාලය හොයලා ඉන්න ඕනේ. කාලය කොච්චරද? ඊට අපි පල්ලෙහාට දෛශික ධන කියලා අරගෙන s සමානයි ut ධන භාගයයි at වර්ගය කියන සමීකරණය දාන්න ඕනේ. ඒක දැම්මම t හොයන්න පුළුවන්. s කියන්නේ 20යි. s කියන්නේ 20යි. ut ආරම්භක ප්‍රවේගය බිඳුව හින්දා මේ ut ගුණිතේ බිඳුව වෙනවා නේද? භාගයයි a කියන්නේ ත්වරණය 10යි. ගුරුත්ව ත්වරණය. භාගයයි a කියන්නේ එතකොට 5යි. 5යි t වර්ගය. ඉතාලම පහසුයි මේක නේ. 5යි t වර්ගය. ඒක 5යි t වර්ගය කියන්නේ 20යි කියලා. නැත්නම් පල්ලෙහාට චලිතය සලකනකොට අපි මේ අතර චලිතය ගැන හිතන්න ඕනෙත් නැහැ. මොකද දෛශිකනේ මේ පැත්තට චලිතය ඊට ලම්බක චලිතයෙන් සම්පූර්ණයෙන් නිදහසේ වෙන්නේ. සම්පූර්ණයෙන් නිදහස. ඒ නිසා පල්ලෙහාට තියෙන චලිතය ගැන අපි සමීකරණ ලියනකොට මේ අතර යන එක ගැන හිතන්න ඕනේ නැහැ. හිතන්න ගියොත් තමයි පැටලෙන්නේ. ඒක නිකම්ම මෙහෙම වැටෙනවා කියලා අරගෙන තමයි මේ ගාන හදන්නේ. දැන් එතකොට 5යි t වර්ගය කියන්නේ 20 නම් t වර්ගය ගන්න 20 5ෙන් බෙදන්න එපා. ඒකට 4යි. t වර්ගය කියන්නේ 4 නම් අපිට එනවා t වර්ගය 4යි. එම නිසා t සමානයි 2යි කියලා. t සමාන 2යි. එහෙනම් පල්ලෙහාට මීටර 20ක් වැටෙන්න යන්නේ තප්පර 2යි. නේද? පල්ලෙහාට මීටර 20ක් වැටෙන්න යන්නේ තප්පර 2යි. ඒතකොට මේ තප්පර 2කේ කාලය තුල 5ක ප්‍රවේගයෙන් මේ අංශුව මේ අතරත් යනවා. ඒතර මෙයා චලිත දෙකක යෙදෙනවා එක සැරේ. එක සැරේ තිරස්වත් යනවා, එක සැරේ සිරස්වත් යනවා. මේ දෙකම ඉටු කිරීමේදී මෙන්න මේ විදිහට තමයි අන්තිමේ යන්නේ. පරාවලය නේ. ප්‍රක්ෂිප්තයටද බොහොම හොඳට මේවා කරා. දැන් ඔයගලන්ට යම් විදියකින් මේ දේවල් තේරෙන්නේ නැත්නම් මගේ චලිතයේ කොටසේ ප්‍රක්ෂිප්ත පාඩමට ගිහිල්ලා බලන්න. ඉතා හොඳින් මේවා තේරුම් ගන්න පුළුවන්. එතකොට t තප්පර දෙකක් ඒ තප්පර දෙක තුල දැන් බලන්න ඕන තිරස් අතර යන්නේ කීයද කියලා. ඒකට අපි ඒකට තිරස් චලිතය සලකන්න ඕනේ මේකේ. මේක තිරස් චලිතය සලකුවොත් අංශය මම මෙතන ලියන්නම්. තිරස් චලිතය මේ අතර ප්‍රවේගය 5යි. කාලය තප්පර දෙකක් එතකොට අපි ගන්න ඕනේ. මොකද තප්පර දෙකකදී තමයි සිරස් අතර මීටර 20ක් වැටෙන්නේ. ඒ කාලය තුල මේ අතර කොච්චර යනවද? තිරස් අතර කොච්චර යනවද? ඉතින් අපි මේ පැත්තට ලියන්න ඕන s සමානයි ut. ත්වරණයක් නැහැනේ. ත්වරණයක් නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒතර එනම් විස්ථාපනය කියන්නේ ප්‍රවේගය වැඩි කිරීම කාලය. ප්‍රවේගය 5යි. කාලය තප්පර 2යි. එතකොට ඒ යන දුර මීටර 10යි කියලා එනවා. මීටර 10යි. එනිසා මේ මීටර 10 කියන අපිට මේ උත්තරේ එනවා. මීටර 10යි. ඊළඟට මේක මෙතන තමයි ශක්තිය සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන නිව්ටන්ගේ නියම අහනවා මේකෙන්. සාමාන්‍යයෙන් උසස් පෙළ විභාග මට්ටමේ ගානක මූලධර්ම කීපයක් එකතු කරගන්න හදනවා එකම ගානකට.
මම කාර්ය ශක්තිය ක්ෂමතාව යටතේ මේ ගත්තේ මේක එක කොටසක් තියෙනවා කාර්ය ශක්තිය ක්ෂමතාව යටතේ අනිත් කොටස් අපි දැනටම කරපු ඒවාන් එන නිසා අපිට හදන්න පුළුවන් හින්දායි. මේ ටික නිව්ටන්ගේ නියම වලින් ඊළඟ මේ ටික ප්‍රක්ෂිප්ත චලිතයේ කොටසේ ඊළඟට තමයි එන්නේ ශක්තිය. කාර්ය ශක්තිය ඒ කොටස එන්නේ මෙන්න මෙතන ඉඳලා. බලන්න. මේ බෝලයේ ස්කන්ධය මේ විසිකරන බෝලයේ ස්කන්ධයේ ග්‍රෑම් 100ද. එය විසිකරන ලද්දේ 20ක් උස ගොඩනැගිල්ලක මුදුනේ සිටද නම් විභව ශක්තිය කාලය සමග වෙනස් වන අන්දම පෙන්වීමට ප්‍රස්ථාරයක් අඳින්න. විභව ශක්තිය ආරම්භක හා අවසාන කියන්නේ එහි පෙන්눔 කරන්න. ඉතින් මේක මෙහෙම පල්ලෙහාට වැටෙනකොට විභව ශක්තිය කාලය සමග දැන් මේ අතට මේ එකම මෙතනට ඒකක කාලයක් ගත්තොත් කාල ඒකක 1යි නම් මෙතනට 2යි මෙතනට 3යි මෙතනට 4යි එහෙමනේ මේක මේ අරන් තියෙන්නේ. එතකොට කාලය සමග මේ අතට වැටෙන දුරවල්නේ මේ තියෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා ඇති විභව ශක්තිය පල්ලෙහාට එන්න අඩු වෙනවා. මේක වැටෙන්න අඩු වෙනවා. අඩු වෙන ප්‍රස්ථාරෙත් මේ වගේ පරාවලයක්ම තමයි එන්න ඕනේ නේ. මොකද කාලය ගත වෙනවා විභව ශක්තිය එන්න අඩු වෙනවා. ඕනනම් අපිට සමීකරණයක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අපි බලමු කොහොම සමීකරණයක් අරගෙන මේකට දැන් මේ බෝලේ ස්කන්ධයේ ග්‍රෑම් 100යි. මේක විසිකලා තියෙන්නේ මේ වගේ බිම ඉඳලා මේ තියෙන අපි පොළොව කියලා හිතමුකෝ. පොළොවේ ඉඳලා මීටර 20ක් උසක ඉඳලා විසිකලා තියෙනවා. මේක මීටර 20යි. ඊළඟ මෙතනින් තමයි වීසිකරුවේ. එතකොට මේකේ විභව ශක්තියේ විචලනය එන්නේ සම්පූර්ණයෙන් සිරස් චලිතයෙන්. තිරස් චලිතේ බලපාන්නේ නැහැ විභව ශක්තිය විචලනය. නේද? මේ අතර වැටෙන ඉඳන් විභව ශක්තිය වෙනස් වෙන්නේ. අපි ගත්තොත් මෙන්න මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කියලා. බිම් මට්ටමේ විභව ශක්තිය සාමාන්‍යයෙන් ගැටලුවක බිඳුව කියලා ගත්තට කමක් නැහැ. ගොක් වෙලාවට නේද? ඒතර විභව ශක්තිය ආරම්භක අගය වෙන්නේ මෙතන mgh. අවසාන අගය මෙතනට වැටෙනකොට බිඳුව වෙනවා. දැන් කාලය සමග අපි හිතමු t කියන කාලයකට පස්සේ මේක මෙන්න මෙතන කියලා තියෙන්නේ. මෙතනට එනකම් වැටෙනවා කියලා හිතමුකෝ. එතකොට අපි මුලින්ම විභව ශක්තිය ගත්තොත් මේක E1. මේ පළමු පිහිටීම එතන විභව ශක්තිය E1 කියලා ගත්තොත් මේ mgh නේ. mgh. m කියන්නේ කීයද? මේක කියනවා බෝලයේ ස්කන්ධයේ ග්‍රෑම් 100යි. මේක අපි කිලෝග්‍රෑම් කරමු. ග්‍රෑම් කිලෝග්‍රෑම් ගන්න 10 ඍණ 3ෙන් වැඩි කරන්න ඕන. ඔන්න ස්කන්ධය. ගුරුත්ව ත්වරණය 10 කියලා ගමු. වැඩි කිරීම 10. මෙතන වැඩි කිරීම එන්න ඕන. වැඩි කිරීම 10 mg h. h කියන්නේ මේ උස ප්‍රමාණය මීටර 20යි. මෙතන වැඩි කිරීමේ ලකුණ තියෙන්නේ. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේ 100යි මේ 10යි වැඩි කරපුවම 10 ධන 3ක් එනවා. එතකොට මේක කැපුණාම 10 ඍණ 3ත් එක්ක ඒක කැපිලා යනවා. මෙතන 10 3 බලය මෙතන 10 ඍණ 3. එතකොට එනවා ආරම්භක විභව ශක්තිය 20යි කියලා ජූල්. ආරම්භක මෙතනදී විභව ශක්තිය ජූල් 20යි. එතන ඉඳලා මේක වැටුණා කියමුකෝ යම් දුරක් t නැමැති කාලයක්. මෙතනට t නැමැති කාලයකදී මේ කොච්චර දුර වැටෙනවද? මෙන්න මේ දුර අපි s කියමුකෝ t නැමැති කාලයකදී වැටෙන දුර. අපි බලමු මෙතනදී විභව ශක්තියට සමීකරණයක් ලියලා. මේ වගේ තැනකදී මේක දෙවෙනි පිහිටීම කියලා ගත්තොත් මේ දෙවෙනි පිහිටීමේදී නැත්තම් ඔන්න සාධාරණ පිහිටීමක්. ඒකේ විභව ශක්තිය අපි E2 කිව්වොත් E2 වෙන්නේ මොකද්ද? E2 වෙන්නේ මේ mg මේකේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වත mgh නේ. ගුරුත්ව තොරණේ mgh මේ මට්ටමේ ඉඳලා ගත්තාම. එතකොට දැන් මේ ටික s නම් මේ උස 20 නම් mg 20 ඍණ s. ඔහොමයි එන්නේ. 20 ඍණ s. දැන් දෙවනි පිහිටීමට මේ පොළවේ ඉඳලා තියෙන උස ප්‍රමාණය මේ මුළු උස 20යි මේ ටික s. 20යි කියන්නේ මෙතනටම දුර. මේ මුළු උස තමයි 20. දැන් මේක වැටිලා s කියන දුර පල්ලෙහාට වැටෙමින් තියෙන මේක දැන්. මේක වැටිලා s කියන දුරක්. ඒතර s කියන දුරක් පල්ලෙහාට වැටුනහම දැන් විභව ශක්තිය මෙතන ඉඳලා මෙතනට උස ගන්න ඕන h වලට. ඒතර මේක 20න් මේ s අඩු කරපුවම තමයි එන්නේ ඔන්න දැන් අලුත් විභව ශක්තිය. මේ s කියන එක අපි මේ දුර ප්‍රමාණය අපි කාලයේ සමීකරණයක් විදිහට දාගමු. s සමානයි ut ධන භාගයයි at වර්ගයනේ අපි කලිනුත් මේ සමීකරණය ලිව්වා. පල්ලෙහාට ලියමු. එතකොට අර s කියන දුර එනවා ut. මේකේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි අපි කලින් ගත්තා වගේ.
ආරම්භයේ මේක සිරස් ප්‍රයෝගයේ බිඳුවයි. තිරස්ස තමයි පහක ප්‍රයෝගයක් තියෙන්නේ. සිරස් ප්‍රයෝගයේ බිඳුවයි. ut බිඳුවයි. භාගයේ a කියන්නේ 5යි t වර්ගය. එහෙනම් s කියන්නේ 5යි t වර්ගය. එහෙනම් අපි මෙන්න මේ සමීකරණේ ආදේශ කරොත් අර දෙවනි පිහිටීමේදී නැත්නම් සාධාරණ පිහිටීමකදී විභව ශක්තිය වෙන්නේ මෙතන එනවා mg 20. mg වැඩි කිරීම 20 තමයි අපි මෙතන හැදුවේ. ආරම්භක විභව ශක්තිය තමයි මේ තියෙන්නේ. mg වැඩි කිරීම 20. අර mg වැඩි කිරීම 20. mg වැඩි කිරීම 20 කියන්නේ 20යි. 20යි ධන 5යි t වර්ගය. එතකොට මෙන්න මේ e2 කියන්නේ ඍණනේ. එතකොට s කියන්නේ 5යි t වර්ගයනේ. එතකොට mg වැඩි කිරීම 5යි t වර්ගය. m කියන්නේ ආපහු මම මෙතන ලියන්නම්. m කියන්නේ 100 ග්‍රෑම් 100ක් නේ m කියන්නේ. එතකොට මෙතන mg වැඩි කිරීම 20 කියන්නේ 20යි. මේ mg ගුණිතය 1යි එන්නේ. මෙතන m කියන්නේ 100 වැඩි කිරීම 10 ඍණ 3නේ. ග්‍රෑම් 100ක් m කියන්නේ. එතකොට g mg ගුණිතය 1යි එන්නේ. මම ඒක එකපාර මෙතන ආදේශ කරන්නම්. එතකොට mg කියන්නේ 1 වැඩි කිරීම s කියන්නේ 5යි t වර්ගය. 5යි t වර්ගය කොහොම එන්නේ? ඔන්න. එතකොට e2 කියන්නේ 20 ඍණ 5යි t වර්ගය. කාලේ වර්ගයක් එන්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් y අක්ෂය අපි e2 ගත්තොත් ඕනම පිහිටීමකදී විභව ශක්තිය y අක්ෂය ගත්තොත් එතකොට කාලයේ බිඳුව වෙනකොට කියන ආරම්භයේදී විභව ශක්තිය 20යි. මෙතනදී විභව ශක්තිය 20යි. අවසාන විභව ශක්තිය බිඳුවයි. ඒ අතරමැද විභව ශක්තිය එන්න කාලය වැඩි වෙනකොට අඩු වෙනවා. බලන්න. කාලය වැඩි වෙනකොට මේ 20න් මේ ටික අඩු වෙවි තමයි එන්නේ. එතකොට අන්තිමේදී අපිට හම්බ වෙන්නේ වර්ග සමීකරණයක් මෙතන තියෙන්නේ. අපි එතකොට x අක්ෂය ගත්තොත් විභව ශක්තිය. y අක්ෂයේ විභව ශක්තිය x අක්ෂයේ කාලය ගත්තොත් e2 ඕනෑම පිහිටීම විභව ශක්තිය ගන්නවා y අක්ෂය, කාලය ගන්නවා x අක්ෂය. එතකොට මේක ඔයගලන්ට පේනවා ඇති t වල වර්ග සමීකරණයක් නිසා මේක එන්නේ පරාවලයක ස්වරූපය. එතකොට අර ඉස්සෙල්ලා අපිට දීලා තිබුණු ප්‍රස්ථාරය වගේ එකක් එන්නේ මෙහෙම. මෙතන 20යි ආරම්භක කාලයේ බිඳුව වෙනකොට විභව ශක්තිය 20යි. තප්පර දෙකෙන් මේක බිම වැටෙනවා. තප්පර 1යි, තප්පර 2යි. තප්පර දෙකෙන් බිම වැටෙනවා. අපි හෙව්වා බිම වැටෙන්න ගතන කාලයක්. එතකොට තප්පර දෙකකදී බිම වැටෙනම විභව ශක්තිය බිඳුව වෙනවා. අපි පොළොව මට්ටමේදී විභව ශක්තිය බිඳුවයි කියලා ගත්තොත්. එතකොට මේකේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහ එකක් තමයි එන්නේ. මෙහෙම එකක් එන්නේ. අර අපිට කලින් දීලා තිබුණු ප්‍රස්ථාරයේ ස්වරූපයමයි එන්නේ. මේකේ මේ තප්පර වලින් කාලය. එතකොට ආරම්භක විභව ශක්තිය මේ තියෙන ජූල් වලින් 20යි අවසාන විභව ශක්තිය බිඳුවයි. මේක පෙන්වන්න කියනවා ආරම්භක විභව ශක්තියයි අවසාන විභව ශක්තියයි. ඒත් ඊටාම පහසුයි. අර මේ අපිට දීලා තිබුණු ප්‍රස්ථාරයේ ස්වරූපයම තමයි අපිට දීලා තිබුණා රූපයක්. ඒ රූපයම තමයි එන්නේ කාලය මේ පැත්තේ. මේ අතර විභව ශක්තිය වෙනස් වෙන්නේ මේ වැටෙන දුර සමගනේ. මේ දුර වැටෙන්න විභව ශක්තිය අඩුවක් වෙනවා. මේ විදිහම රූපයක් තමයි එතකොට එන්නේ. මේ අතර කාලය එකක, මේ අතර විභව ශක්තිය එකක ගත්තහම මෙහෙම හැඩයක් තියෙන රූපයක්ම තමයි එන්නේ. එකම දේ කාලයේ බිඳුව වෙනකොට විභව ශක්තිය 20යි. අපි ඒක හදලා තියෙනවා කලිනුත් 20යි කියලා. ඊළඟට මෙතන දෙනකොට තප්පර දෙකකට පස්සේ විභව ශක්තිය බිම වැටෙනවා. තප්පර 20කදී මීටර 20 වැටලා විභව ශක්තිය බිඳුව වෙනවා. ඒ බොහොම සරල ප්‍රශ්නයක් එතකොට. බලමු ඊළඟ එක. දැන් අපි මේ වගේ කෙටි ප්‍රශ්නයකුත් හැදුවා. ඕගොල්ලන්ට මතකද අර ස්ලයිඩ් එකක ළමයෙක් ගිහිල්ලා වතුරට වැටෙනවා කියලා මම හදපු එක කෙටි ප්‍රශ්නයක් විදිහට. ඒ වගේ මේක රචනා ප්‍රශ්නයක් විදිහට මේ ආපු එකක් බලන්න. සමතුලිත අවස්ථාවේදී බිම සිට x ඉහළින් නැති සරල අවලම්බ බෝලයක්. ඒ කියන්නේ සරල අවලම්බයක් මේක එල්ලලා තියෙන බෝලයක්. මේක බිම ඉඳලා x දුරකින් තියෙන්නේ. රූපය පෙන්වන අන්දමට තවත් h සිරස් උසකින් සිටනසේ පැත්තකට ඇද ඇත. එතන මෙතනට ඇදලා තියලා මේ තන්තුව ඇදෙන විදිහට තියලා මේ බෝලේ අත ඇරියම එය නිදහසේ පැද්දී ඇවිත් නූල සිරස් පිහිටීමකට පැමිණි විට
බෝලයට මදක්. එතකොට මේක අන්තිමේ මෙතනින් පැද්දිලා ඇවිල්ලා මේ නූල සිරස් තත්වයට ආපුවාම මෙන්න මෙතන තියෙනවා තියුණු පිහිය ධාරයක්. දැලි පිහි තලයක්. එතකොට අර බෝලේ මෙහෙම ඇවිල්ලා මෙතන මේ තන්තුව දැලි පිහියේ වදිනකොටම ශක්ති හානියක් නැතුව තන්තුව කැපෙනවා කියලා ගන්නලු. කිසිම ශක්ති හානියක් නැතුව නූල කැපියයි. දැන් එතකොට බෝලෙට මොකද වෙන්නේ? මේ බෝලෙට මෙතනදි තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රවේගයක්. හරියටම තිරස් ප්‍රවේගයක් තියෙන බෝලෙට මෙතනදි. මේ අතට. මෙහෙම තිරස් ප්‍රවේගයක් තියෙන බෝලෙට. එතකොට මෙතන තන්තුව කැපුණු ගමන් අර අවලම්බයක වගේ යන්න බෑ. තන්තුව නෑනේ දැන්. ඒ නිසා මේක ඇතුළේ ප්‍රක්ෂිප්තයක යනවා. මේ තිරස් ප්‍රවේගයෙන් x උසකින් තිරස් ප්‍රවේගයකින් විසි කරපු ප්‍රක්ෂිප්තයක් වගේ. දැන් මේ දීලා තියෙන දේවල් මේවයි. මේක h කියලා දීලා තියෙනවා. මේක x කියලා දීලා තියෙනවා. මේක y කියලා දීලා තියෙනවා. එතකොට ඉන්පසු නිදහස් බෝලය ඉදිරියට පැන්නේ ගොස් අවලම්බෙල්ලා ඇති ලක්ෂයට සිරස්ව පහළින් ඇති ලක්ෂයේ සිට y දුරකින් පොළොව මත පිහිටි ලක්ෂයකදී රූපය පෙන්වා ඇති අන්දමට තිරස් පොළවේ වදී. x යගේ 25යි නම් මෙන්න මේ ටික 25යි නම් y යගේ සෙන්ටිමීටර 30කට මේක 25 වෙලා මේක 30 වෙන්න මේ h කීයක් වෙන්න ඕනේද කියලා අහන්නේ. ඔන්න ප්‍රශ්නේ තේරෙනවද? මම ආපහු ප්‍රශ්නේ කියලා මේක රූපයක් ඇඳලා හදන්නම්. මෙන්න මෙහෙම. දැන් මෙන්න මේ විදිහේ කතන්දරයක් කියන්නේ. මෙතන දැන් මේ අවලම්බය එල්ලලා තියෙනවා. මේ වගේ තැනක කියලා හිතමු. අවලම්බය මෙතනින් එල්ලලා තියෙනවා. එතකොට දැන් මේ අවලම්බය මෙහෙම ආනතෝ තිබියදී සිරසට මේක මෙතනින් මුදා හරපුවාම මේක මෙහෙම වෘත්ත ඡාපයක නෙන්නේ. මෙහෙම වෘත්ත ඡාපයක මේක එනවා මෙතනට. කියමුකෝ. මෙතනට ආපුවම තමයි අර දැලි පිහිට උඩ තියෙන්නේ. දැලි පිහිට උඩ මෙන්න මෙතන තියෙන්නේ. මෙතන තියෙන මේ දැලි පිහිට උඩෙන් මේක කැපිලා යනවා තන්තුව. කැපුණට පස්සේ මේකට තියෙන තිරස් ප්‍රවේගයක් විතරයි තියෙන්නේ. මෙන්න මෙහෙම දැන් තිරස් ප්‍රවේගයක් තියෙනවා. u කියන ඒ නිසා මේක ප්‍රක්ෂිප්තයක ගිහිල්ලා බිම වැටෙනවා. ඔන්න ඔහොම. ප්‍රක්ෂිප්තයක ගිහිල්ලා බිම වැටෙනවා මෙන්න මේ වගේ මාර්ගයක. එතකොට දැන් කියන්නේ මෙන්න මේ දුරවල් දෙක දෙනවා. මේ බිමනේ. මේ දුරවල් දෙක දෙනවා. මේ උස දෙනවා. මෙතනට තියෙන උස දෙනවා. මේක මෙතනලා මෙතනට දුරක් දෙනවා. මෙතනලා මෙතනට දුරක් දෙනවා. දීලා අහන්නේ මෙන්න මේ උස කොච්චර වෙන්න ඕනේද කියලායි. මෙතන මේ සිම්පල් h තමයි අහන්නේ. සිම්පල් h අහන්නේ. එතකොට දැන් අපි මේ උසවල් දෙක බලමු. මේක සෙන්ටිමීටර 25ක් කියලා තිබුණා. මේක සෙන්ටිමීටර 30ක් කියලා. ආපහු බලමු මේක හරියද කියලා. බලන්න. x 25ක් y 30ක්. මේක තමයි x කියලා තිබුණේ. මේක තමයි y කියලා තියෙනවා. ආපහු රූපේ බලන්නකෝ. මේ x 25කයි y 30කයි වුණාම h අහන්නේ. එතකොට දැන් x 25කයි y 30කයි වුණාම මේක 25යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර වලින් තියෙන්නේ. මේක 30යි සෙන්ටිමීටර. වුණොත් මේ h අහන්නේ. දැන් මේකේ මෙන්න මේ ප්‍රක්ෂිප්ත අවස්ථාව ගත්තොත් අපි බලන්න. ප්‍රක්ෂිප්ත අවස්ථාව ගත්තොත් මේ ප්‍රක්ෂිප්තයේ ආරම්භක සිරස් ප්‍රවේගය කීයද? මෙතනදී හරියට මේ පල්ලෙහා තැනදී බෝලේ හරියටම යන්නේ මේ පතයට ස්පර්ශකව. ඒත් මෙතනදී බෝලේ ප්‍රවේගය හරියටම u. ඒක තිරස්. එතකොට හරියට තිරස්ව විසි කරපු ප්‍රක්ෂිප්තයක් වගේ එතනලා යන්නේ. මේකේ මේ පැත්තට ආරම්භක ප්‍රවේගය මේ තන්තුව කැපුණාට පස්සේ දැලි පිහියෙන් ආරම්භක සිරස් ප්‍රවේගය 0යි. සිරස් ප්‍රවේගය 0යි. ඒත් අපිට හොයන්න පුළුවන් ආරම්භක සිරස් ප්‍රවේගය 0ෙන් පටන් අරන් මෙන්න මේ 25ක් දුර ගිහින් වැටෙන්න කොච්චර වෙලා යනවද කියලා. 25ක් දුර ගිහින් වැටෙන්න කොච්චර වෙලා යනවද කියලා. එතකොට අපි මේ බෝලය කැපුණාට පස්සේ මේකේ සිරස් චලිතයට සමීකරණ ලියුවා. අපි රචනා ප්‍රශ්නයක් නම් වාක්‍යයක් ලියන්න ඕනේ. දැලි පිහියෙන්
තන්තුව කැපුණු පසු බෝලයේ සිරස් චලිතය සඳහා පහළට මොනවද අපි ලියන්නේ? ආරම්භක ප්‍රවේගය පල්ලෙහාට කීයද? 0යි. සිරස් ආරම්භක සිරස් ප්‍රවේගය 0යි. ත්වරණය ගුරුත්ව ත්වරණය 10යි. පල්ලෙහාට දෛශික ධන කිව්වොත් ගුරුත්ව ත්වරණය ධන. විස්ථාපනය සෙන්ටිමීටර 25යි කියන්නේ මීටර 0.25යි. කොච්චර වෙලා යනවද වැටෙන්න? අන්න එතකොට මේ ප්‍රක්ෂිප්තය චලනය වෙන කාලය අපිට හොයාගන්න පුළුවන්. t. මොකක්ද දාන්නේ? s සමානයි ut ධන භාගයයි at වර්ගය. s සමානයි ut ධන භාගයයි at වර්ගයේ සමීකරණය දාන්න. පහළට දෛශික ධන කියලා අරන් s 0.25යි. ආරම්භක ප්‍රවේගය 0 නිසා ut 0යි. භාගයයි ඒ කියන්නේ 5යි t වර්ගය. එතකොට t වර්ගය කියන්නේ දශම 2.5 බෙදීම 5. t වර්ගය කියන්නේ දශම 2.5 බෙදීම 5. දශම 2.5 පහෙන් බෙදුවොත් මොකද වෙන්නේ? 0.0යි. මේක පහෙන් බෙදුවොත් 0යි. ආයෙ මෙතනට එනකොට 25 0.05ක් එන්නේ. t වර්ගය. t වර්ගය කියන්නේ 0.05යි කියලා එනවා. ඔන්න කාලය මෙතන මෙතනට යන්න වැටෙන්න ගත වෙන කාලය. ඒ කාලය තුල සෙන්ටිමීටර 30ක් යන්න ඕනේ තිරස් අතට. ඒකට අපි ප්‍රක්ෂිප්තයේ තිරස් චලිතය ගැන හිතුවොත් මේ වගේ. තිරස් අතට චලිතය ගත්තොත් තිරස් අතර s සමානයි ut විතරයි. ත්වරණයක් නෑ මේ පැත්තට. s සමානයි ut. මෙතනදී තිරස් ප්‍රවේගයේ මේ අවලංගු බෝලේ u නම් එතලා දිගටම තිරස් ප්‍රවේගයේ u තියෙන්නේ. ඒතර මෙන්න මේ කාලය තුල කොච්චර දුර යන්න ඕනේද? දැන් මේ t වර්ගය කියන්නේ දශම 0.5යිනේ. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 2. 5 වැඩි කිරීම 10 ඍණ 2. 5 වැඩි කිරීම t වර්ගය. t කියන්නේ එතකොට මොකද්ද? t කියන්නේ මේකේ වර්ගමූලයනේ. දැන් 5 වර්ගමූලය මූල 5යි. 10 ඍණ 2 වර්ගමූලය 10 ඍණ 1යි. අන්න එතකොට කාලය වෙන්නේ වර්ගමූලය 5 වැඩි කිරීම 10 ඍණ 1. ඒත් s සමානයි ut කියලා දැම්මොත් මේකේ මෙන්න මේ ප්‍රවේගයේ u නම් මේ s කියන්නේ සෙන්ටිමීටර 30යි. 30 වැඩි කිරීම 10 ඍණ 2 සෙන්ටිමීටර මීටර ගන්න මම මෙහෙම දැම්මේ. ඔන්න s මෙච්චර දුරක් මේ පැත්තට යනවා. ආරම්භක ප්‍රවේගය u අපි දන්නේ නැහැ. t කියන්නේ වර්ගමූලය 5 වැඩි කිරීම 10 ඍණ 1. එනිසා අපිට u හොයාගන්න පුළුවන්. u කියන්නේ මොකද්ද? u කියන්නේ 30 වැඩි මේ 10 ඍණ 1යි මේ 10 ඍණ 2යි මෙහෙම සුළු කරොත් මෙතන ඉතුරු වෙනවා 10 ඍණ 1ක්. 30 වැඩි කිරීම 10 ඍණ 1 බෙදීම මූල 5. වර්ගමූලය 5. ඔන්න ඔහොමයි එන්නේ. මෙන්න මේක තමයි මෙතනදී ප්‍රවේගය මේකේ. තිරස් ප්‍රවේගය. දැන් තමයි අපිට ශක්තිය පිළිබඳ මූලධර්ම ඕන වෙන්නේ. අපි විභව ශක්තිය ධන චාලක ශක්තිය නියතයක් කියලා ගත්තොත් මේ චලිතයේදී වෙනත් ශක්ති ප්‍රභේද උපදින්න නැති හින්දා මෙතන වීශා ධන චාෂා මෙතන වීශා ධන චාෂාට සමාන කරමු. ඒක තමයි අපිට කරන්න වෙන්නේ. විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව මේ මුළු චලිතයේදී නියතයි කියලා දැන් ගත්තොත් එතකොට අපි මෙන්න මේකයි තියෙන සමීකරණය විභව ශක්තිය ධන චාලක ශක්තිය සමානයි නියතයක් යෙදීමෙන් මෙන්න මෙතනදී විභව ශක්තියත් චාලක ශක්තියත් එකතුව කීයද? මෙතන නිශ්චලතාවයෙන් බෝලය අතාරිනවා ප්‍රවේගය 0යි. එහෙනම් මෙතනදී මොකද්ද චාලක ශක්තිය 0යි. විභව ශක්තිය mgh අපි ගත්තොත් මේ මට්ටමේ විභව ශක්තිය 0යි කියලා. කොහේ හරි මට්ටමක විභව ශක්තිය 0යි කියලා ගන්න එපේ. මේ සමීකරණ ලියන්න අපි කැමති අපිට පුළුවන් ලේසි මට්ටමක් ගන්නට ගැලපෙන විදිහට මට්ටමක විභව ශක්තිය 0යි කියන්නේ. ඒතර අපි මෙන්න මේ මට්ටමේ විභව ශක්තිය 0යි කියමු. මේ මට්ටමේ විභව ශක්තිය 0යි කියමු. මේ තියෙන්නේ විභව ශක්තිය 0යි මෙන්න මේ මට්ටමේ. අන්න මේ මට්ටමේ විභව ශක්තිය 0යි කිව්වොත් අපිට මොකක්ද ලේසි මේක හදන්න. එතකොට
එතකොට දැන් මෙතනදී විභව ශක්තිය වෙන්නේ මේ මට්ටමට සාපේක්ෂව mgh. ධන චාලක ශක්තිය මෙතනදී බිඳුවයි. මෙතන නිශ්චලතාවයෙන් අතාරින්නේ. ඊට පස්සේ ඒක වැටෙනවා. ගුරුත්වයේ හින්දා තමයි ඒ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය තමයි නිදහස් වෙන්නේ චාලක ශක්තිය බවට. ඕක සමාන වෙන්න ඕනේ මෙතනදී විභව ශක්තිය චාලක ශක්තියත් එකතුවට. මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි. ඒක තමයි අපි ගත්ත සම්මත. ඊට සාපේක්ෂව තමයි මෙතන විභව ශක්තිය හෙව්වේ mgh කියලා. බිඳුව ධන විභව ශක්තිය ධන මෙතනදී චාලක ශක්තිය මොකද්ද? භාගයයි mu වර්ගය. භාගය mu වර්ගය. එතකොට මේ m කැපිලා යන දෙපැත්තේ. මේ m දෙපැත්තේ කැපිලා ගියාම අපිට එනවා u වර්ගය කියන්නේ 2gh කියලා. u වර්ගය සමානයි මම පැති මාරු කරලා ලියනවා. u වර්ගය සමානයි 2 g කියන්නේ 10යි h කියලා. u වර්ගය කියන්නේ 2gh. දැන් මෙතන u අපිට හම්බ වෙලා තියෙනවා මේ තියෙන්නේ. එහෙනම් u වර්ගය අපිට ලියන්න පුළුවන්. u වර්ගය කියන්නේ 2gh. ඒතර අපි මෙහෙම ලියමු. u වර්ගය කියන්නේ 30 වර්ගය වැඩි කිරීම 10 ඍණ 1 වර්ගය කියන්නේ 10 ඍණ 2. 10 ඍණ 1 වර්ගය කියන්නේ 10 ඍණ 2. උම්තර මූල පහේ වර්ගය 5යි. මෙන්න මේකයි u වර්ගය කියන්නේ. 30 වර්ගය වැඩි කිරීම 10 ඍණ 2. 10 ඍණ 1 වැඩි කිරීම 10 ඍණ 1. 10 ඍණ 2. මූල පහේ වර්ගය 5යි. සමානයි. මෙතන බලන්න 20යි h. එතකොට මේක සුළු කරගන්නයි තියෙන්නේ. දැන් එතකොට 20h එමෙසා 20h සමානයි කියලා එනවා. එමෙසා 20h කියන්නේ 30 වර්ගය 30 වැඩි කිරීම 30 වැඩි කිරීම 30 වැඩි කිරීම 10 ඍණ 2 10 ඍණ 2 බෙදීම 5 තමයි 20h කියන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ බිඳුවයි 10 වර්ගයක් එනවා මේ 10 ඍණ 2ත් එක්ක කැපිලා යනවා. 10 ධන 2 වැඩි කිරීම 10 ඍණ 2 කියන්නේ 1යි. එතකොට h කියන්නේ කීයද? h කියන්නේ 3 වරක් 3 9 3 වරක් 3 9 බෙදීම 20 වැඩි කිරීම 5 100යි. 20 වැඩි කිරීම 5 100යි. නේ 20 වැඩි කිරීම 5 100යි. ඒ කියන්නේ මීටර වලින් දැන් මේ එන්නේ අපි මීටර වලින් ඔක්කොම අපි දැන් මේ SI ක්‍රමයේ එකක මීටර 0.09ක් කියලා එනවා. මීටර 0.09. මෙන්න. මීටර 0.09 කියන්නේ සෙන්ටිමීටර නම් 9යි. 9යි සෙන්ටිමීටර. එතකොට දැන් බලමු අපි සෙන්ටිමීටර 9ක් කියන උත්තරය අපිට ඇවිත් තියෙනවා. දැන් මේක දැක්කනේ මෙතන ඉඳලා මෙතන මේ අත ඇරියා. එතකොට අපි මෙතන ඉඳලා මෙතනට වීශා ධන චාෂා නියතයක් කියන එක දැම්මා. ඒ කියන්නේ මෙතන වීශා ධන චාෂා මෙතන වීශා ධන චාෂාට සමාන කෙරුවා. සමාන කරලා ඒ සමීකරණයෙන් අපි u සම්බන්ධ කරගත්තා h එක්ක. u h වලින් හොයාගත්තා. ඊළඟට අපි මෙතනින් අපි හොයාගත්තා මේ සෙන්ටිමීටර 30ක් යනවා නම් මේ වැටෙන කාලය තුල u කියන්නේ කීයද කියලා. ඒ දෙක සමාන කිරීමෙන් h හොයාගත්තා. ඒතර මෙතන ගැටලු දෙකක් තියෙනවා. එකක් විභව ශක්තිය ධන චාලක ශක්තිය නියතයක් කියන සමීකරණ එක මූලධර්මයක් පාවිච්චි කරමු. අනිත් එක ප්‍රක්ෂිප්ත පිළිබඳ මූලධර්ම. තිරස්ව විසි කරපු ප්‍රක්ෂිප්ත අපි ඕන තරම් ගණන් හදලා තියෙනවා. ඒ මූලධර්මය තමයි ඊළඟට පාවිච්චි කරන්නේ. මම හිතනවා දැන් මේක ඔබ වාක්‍ය ලියලා හරි ලස්සනට හැදුවා නම් ඉතා හොඳින් මේක මතක තියාගන්න පුළුවන්. මේ වගේ ගණන් හුඟක් ජනප්‍රියයි. මීට ආශ්‍රිත මේවට සමාන ලක්ෂණ තියෙන ගණන් විභාග ප්‍රශ්න පත්‍රවල අපි නිතර දැකලා තියෙනවා. තුන්වෙනි එක. බිම් මට්ටමින් මීටර 8ක් ගැඹුරක පිහිටා ඇති ජල ටැංකියක හරි අඩක් ජලයෙන් පුරවා තිබේ. බිම් මට්ටමේ ඇති ජල පොම්පයකින් මේ වතුර ඉහළට ඇද දෙකක ප්‍රවේගයෙන් විදුණු ලැබේ. ටැංකියේ ජලය අවසන් වීමට විනාඩි 10ක් ගත වේ නම්ද පොම්පයේ ක්ෂමතාවය කියන්නේ ජවය වොට් 1යි නම්ද ටැංකියේ හරස්කඩ වර්ගඵලයේ වර්ග මීටර 2 නම්ද
ඝර්ෂණය බැඩපැවැත්වීමට වැය වන ක්ෂමතාවයත් පොම්පේ කාර්යක්ෂමතාවයත් ගණනය කරනවා. දැන් මේකේ මෙහෙම දෙයක් කියන්නේ. දැන් මේ තියෙන බිම් මට්ටම කිව්වොත් මෙහෙම මේ ටැංකිය තියෙන සිලින්ඩරාකාර වගේ ටැංකියක් කියලා හිතමුකෝ. මේකේ හරි භාගයක් වතුර පිරලා තියෙනවා. හරි භාගයක් ජලය පිරලා තියෙනවා. ඒකේ ගැඹුර මීටර 8යි. මේකේ ගැඹුර මීටර 8යි. එතකොට මීටර 4ක් තමයි වතුර පිරලා තියෙන්නේ. මීටර 4ක් වතුර පිරලා තියෙනවා. මීටර 4ක් එතනින් උඩට තියෙනවා. මේකේ හරස්කඩ ක්ෂේත්‍රඵලය මේ ටැංකියේ දීලා තියෙනවා. හරස්කඩ ක්ෂේත්‍රඵලය දීලා තියෙනවා මේකේ වර්ග මීටර් 2යි කියලා. 2 මීටර වර්ගය. එතකොට මේ වතුරේ පරිමාව අපිට හොයාගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලය මේ උසෙන් වැඩි කරුවා නම් එනවා වතුර පරිමාව. වතුරේ ඝනත්වයෙන් වැඩි කරුවොත් වතුරේ ස්කන්ධය එනවා. ඒක ටික අපිට හොයන්න පුළුවන් කියලා අපිට තේරෙන්න ඕනේ. දැන් මෙන්න මෙතන තමයි මේ වතුර පොම්පේ තියෙන්නේ. වතුර පොම්පය මේ බිම් මට්ටමේ තියෙනවා කියලා හිතන්නකෝ ඔය වගේ. මෙතන මේ වතුර පොම්පය තියෙනවා. මේකෙන් මේ වතුර ඇදලා අරගෙන මෙතන අපි දන්න මේ ෆුට් වෑල් එකක් තියෙනවා පතුලේ. ඔයගොල්ලෝ පොම්ප ගැන දැන් පොඩ්ඩක් දන්නවා ඇති. බොහෝ විට මේකෙන් වතුර ඇදලා අරන් මෙතනින් බිම් මට්ටමට විදලා තියෙනවා. කොච්චර වේගයකින් විදලා තියෙනවද? ඇද 2 ms ඍණයක ප්‍රවේගයෙන් විදිනවා. වතුර ටික 2 ms ඍණයක ප්‍රවේගයෙන් තමයි විදින්නේ. එතකොට මේ වැඩේදී පොම්පේ දෙආකාරයකට වැඩ කරනව නේද? බලන්න. මොනවද දෙආකාරය? එකක් තමයි වතුර උඩට උස්සලා ගන්නවා. ගුරුත්වය යටතේ පල්ලෙහා තියෙන වතුර උඩට නිකන් ගන්න බෑනේ. අපි වතුර අදින්න ගියත් වැඩ කරන්න ලිඳකින් වතුර අදින්න ගියත් ගුරුත්වයට එරෙහිව වැඩ කරන්න එපේ. අපේ ශක්තිය වැය වෙන්නේ ලිඳකින් වතුර අදිනකොට. පොම්පේ එයාගේ ශක්තිය වැය කරන විදුලියෙන් හරි මොනවාෙන් හරි ලැබෙන. ඒක පොම්පේ දෙආකාරයක වැඩ කරනවා. එකක් වතුර උඩට එසවීම ගුරුත්වයට එරෙහිව. දෙවෙනි එක වතුර වේගෙන් විදීම. ඒතර එයා කරන වැඩ මොකද වෙන්න ඕන? වතුරේ ශක්තිය බවට පරිවර්තනය වෙන්න ඕන. ඒතර වතුරේ දෙආකාරයකින් ශක්තිය වැඩි වෙනවා. එකක් තමයි මේ වතුරේ විභව ශක්තිය වැඩි වෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අනිත් එකේ උඩට ඔසවන වතුර වේගෙන් විදීම නිසා වතුරට චාලක ශක්තියකුත් එනවා. දැන් මේ ඔක්කොම වතුර ටික ඇදලා විදලා ඉවර කරන්න පොම්පෙට විනාඩි 10යි යන්නේ. පොම්පෙට විනාඩි 10යි යන්නේ. එහෙනම් පොම්පේ කොච්චර විභව ශක්තියක් විනාඩි 10කදී වතුරට දෙනවද? දැන් මෙහෙම ලියුවොත් එහෙම ජලයට ලබා දෙන විභව ශක්තිය. ජලයට ලබා දෙන විභව ශක්තිය කොච්චරද? මෙහෙම වාක්‍ය ලියුවොත් තමයි හොඳ රචනා ප්‍රශ්නයකදී. මම ඉද ප්‍රශ්නේ හින්දා ලෑල්ලේ මම වැඩි වාක්‍ය ලියන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ වාක්‍ය ලියලා හදන්න ඕන රචනා ප්‍රශ්නේ. ජලයට ලබා දෙන විභව ශක්තිය. මේ මුළු වතුර කෑල්ල උඩට උස්සලා අරන් මේ මට්ටමට අරන් වතුර ටික මෙතන තුනී වෙලා යනවා කියලා හිතන්න. ඒ කියන්නේ වතුරේ ආරම්භයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ හරි මැද්දේ. අපි ගුරුත්ව කේන්ද්‍රය කරලානේ තියෙන්නේ. වතුරේ මුළු බර මෙතන තියෙන්නේ. mg. හරිද? දැන් මේ වතුර කුට්ටිය ඒකාකාර කියලා ගත්තොත් එකම හරස්කඩයනේ තියෙන්නේ. ඒකාකාර වතුර කුට්ටියක්. ඒතර ඒක හරි මැද්දේ. කියන්නේ මේ උස මීටර් 4 නම් මෙතනලා මීටර් 2ක් පල්ලෙහායි. යට ඉඳලා මීටර් 2ක් උඩින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන වතුරේ. වතුර කුට්ටිය. මේ වතුර ටික ඇදලා අරන් මෙතන විදිනවනේ. එතන මේ මට්ටමේ වතුර ටික නිකන් තුනී වෙලා යනවා කියලා ගන්න ඕනේ. වතුර ටික මෙහෙම තුනී වෙලා යනවා කියලා ගන්න ඕනේ. බිම් මට්ටමේ. එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රය වතුරේ මෙතනට ඉස්සෙන්නේ. වතුර ටිකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට ඉස්සෙනවා. මෙතනට. එතකොට වතුරට ලබා දෙන විභව ශක්තිය පොම්පෙන් විනාඩි 10කදී මේ ඔක්කොම ටික උස්සලා මේ මට්ටමට දානවා. එහෙම නේද? ඔක්කොම ටික. ඒතර අපි පොඩ හදන්න ගියොත් අමාරුයි. ඔක්කොම ටික අරන් විනාඩි 10කදී වතුරට ලබා දෙන විභව ශක්තිය අපි හෙව්වොත් අන්න ඒ තමයි පොම්පය කරන වැඩ ප්‍රමාණයෙන් එක කොටසක්. වතුරට විභව ශක්තිය ලබා දෙන්නේ. ඒතර වතුරට ලබා දෙන විභව ශක්තිය වෙන්නේ මොකද්ද? mgh නේ. එතකොට m කියන්නේ මොකද්ද? m කියන්නේ මේ වතුරේ මුළු කුට්ටියේ ස්කන්ධයම ගන්න එක සැරේ. හරස්කඩ වර්ගඵලය 2යි වර්ග මීටර. කොච්චර උස වතුර කෑල්ලක් තියෙනවද? 4ක්.
එතන හරස්කඩ වර්ගඵලයේ මේ උසෙන් වැඩි කරොත් මේ වතුර කෑල්ලේ පරිමාව වෙනවා ඝන මීටර. වර්ග මීටර වැඩි කිරීම මීටර ඝන මීටර. ඝන මීටර 8ක් තියෙන වතුර. වතුරේ ඝනත්වය ඒව පාවිච්චි කරන්න පුළුවන්. වතුරේ ඝනත්වය කවුරුත් දන්නවා. ඝන මීටරයක් කිලෝග්‍රෑම් 1000යි. වතුරේ ඝන මීටරයක් කිලෝග්‍රෑම් 1000යි. එතන මෙතන තියෙනවා වතුර කිලෝග්‍රෑම් 8000ක්. ඝන මීටර 8ක් එක ඝන මීටරයක් 1000ක් බරයි 8000ක් තියෙනවා. m මේක වැඩි කරන්න ඕනේ g වලින් ගුරුත්ව තෝරණය 10යි ඊළඟට ඒක වැඩි කරන්න ඕනේ h වලින්. කොච්චර උසට ගුරුත්ව කේන්ද්‍රය ඔසවන්න ඕනද වතුරේ? අන්න ඔය ලොකු වස්තුවක් තිබුණොත් මම මේ පහුගිය බහුවර්ණ පාඩමේදී කියලා දුන්නා. ඒ වගේ වස්තුවක් උස්සනකොට වස්තුවේ යටත් නෙමෙයි උඩත් නෙමෙයි ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරන දුර තමයි ගන්න ඕනේ. ඒවා මතක තියාගන්න. දැන් මෙතන මේ ගුරුත්ව කේන්ද්‍රයයි ගන්න කියලා කිව්වොත් නැත්තම් මේ ගාන හදාගන්න බැරි වෙනවා අපිට. හා? එහෙම නේද? ගුරුත්ව කේන්ද්‍රය කොච්චර උඩට ගන්නවද? මේ මට්ටමට. මෙතන ඉඳලා. මෙතන 4යි මෙතන හරි මැද 2යි මීටර. 4යි 2යි 6ක් තමයි ඔසවන්නේ. 8 නෙමෙයි. 8ත් නෙමෙයි 4ත් නෙමෙයි. ඒ අර මැද එක ගන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය 6ක් තමයි ඔසවන්නේ. වැඩි කිරීම 6. මේ තියෙන වතුරට ලබා දෙන විභව ශක්තිය කොච්චරද ජූල්? නැත්නම් කිලෝ ජූල් වලින් අපිට ගන්න පුළුවන්. 2 වරක් 4 8යි 8 වරක් 6 48යි 480යි කිලෝ ජූල්. 480 මේ 1000 අපි කිලෝ කියලා දැම්මොත් කිලෝ ජූල් කියලා එනවා. 480යි කිලෝ ජූල්. මෙන්න වතුරට ලබා දෙන විභව ශක්තිය. දැන් ඊළඟට ඔය ඔක්කොම වතුර ටික විදිනවනේ. ටික ටික විදිනවා කියලා අරගෙන වතුරට ලබා දෙන චාලක ශක්තියක් දැන් හොයන්න ඕනේ. ඒකටත් වැඩ කරන්නේ පොම්පේනේ. පොම්පේ වතුරට ලබා දෙන චාලක ශක්තිය හොයන්න ගියාම පොඩ විද්දත් අන්තිමේ ඔක්කොම ටික විදලා ඉවර කරනවනේ. එතකොට වතුරට දෙන වේගය දන්නවා නම් අපි 2යි කියලා මේ මුළු වතුර ස්කන්ධයම විදින හින්දා වතුරේ ස්කන්ධය විදින මේ මුළු වතුරේ කිලෝ 8000ක් දැන් තියෙනවනේ ඝන මීටර 8ක් කිලෝ 8000ක්. ඒ 8000ම විසි කරනවා කියලා ගත්තනම් හරි විනාඩි 10කදී නේ විනාඩි 10කදී මේ 8000ම විසි කරනවා. කීයක වේගෙන්ද? 2ක වේගෙන්. එහෙනම් වතුරට ලබා දෙන චාලක ශක්තිය කොච්චරද? වතුරට ලබා දෙන චාලක ශක්තිය. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් ජලයට ලබා දෙන චාලක ශක්තිය. ඒක ඉතින් එන්න ඕන භාගයයි mv වර්ගය වගේ සමීකරණයකින් භාගයයි mv වර්ගය නේ. දැන් වතුරේ ස්කන්ධය මොකද්ද විසි කරන? අර ඔක්කොම විසි කරන විනාඩි 10කදී කිලෝ 8000. කොච්චර වේගකින් විසි කරනවද? 2ක වේගෙන්. 2 වර්ගය 4යි. 2 වර්ගය 4යි. එතකොට මේ 1 2ක් මෙතනින් කැපලා ගියාම 2 වරක් 8 16යි. 2 වරක් 8 16 10000යි කියන්නේ කිලෝ ජූල් 16ක් චාලක ශක්තිය දෙනවා. කිලෝ ජූල් 480ක් විභව ශක්තිය දෙනවා. මේ විභව ශක්තිය දෙන මේ චාලක ශක්තිය දෙන. එහෙනම් පොම්පේ විනාඩි 10කදී වතුරට කොච්චර ශක්තියක් දෙනවද? මෙතන 480යි මෙතන 16යි 496ක් දෙනවා විනාඩි 10කදී. විනාඩි 10කදී විනාඩි 10ක් කියන්නේ තප්පර 600. තප්පර වලින් දාගමු. තප්පර 600කදී ජලයට ලබා දෙන මුළු ශක්තිය කොච්චරද? මුළු ශක්තිය කොච්චරද? මෙතන 480යි මෙතන 16යි 496ක් කිලෝ ජූල්. මේක අපිට ඕනේ. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පොම්පෙන් නේ. එතකොට පොම්පේ කරන ඵලදායී කාර්ය මේකයි. අපි බලාපොරොත්තු වෙන වතුර උස්සන්න, අපි බලාපොරොත්තු වෙන වතුර ටික විදින්න. එතකොට අපිට ලැබෙන ඵලදායී ශක්තිය තප්පර 600කදී මේක. ඵලදායී ශක්තිය ඕකයි. එතකොට දැන් මේක තමයි ඵලදායී කාර්ය නැත්තම් ශක්තිය.
ඵලදායී කාර්ය. පොම්පය කරන ඵලදායී කාර්ය නැත්නම් ප්‍රතිදානය. පොම්පෙන් අපිට හම්බ වෙන්නේ මේක තමයි. ප්‍රතිදානය ඕක. අපි කොච්චර ප්‍රදානය කරනවද? මොකද්ද පොම්පේ ක්ෂමතාවය? පොම්පේට අපි විදුලිය හරි මොන හරි සපයනවනේ. ගැටලු ගත්තාම බලන්න. පොම්පේ ක්ෂමතාව කිලෝවොට් 1යි. කිලෝවොට් 1 ගානේ පොම්පේ විනාඩි 10ක් වැඩ කරනවා. තප්පරයකට පොම්පයට අපි දෙන්න ඕනේ කිලෝවොට් එකක්. වොට් 1000ක් දෙන්න ඕනේ. විනාඩි 10කට තප්පර 600ක් තියෙනවා. එතන 600 දී අපි දෙන ශක්තිය මොකද්ද පොම්පෙට? එතන අහන්නේ අන්තිමේ ඝර්ෂණය මැඩ පැවැත්වීමට වැය වෙන ක්ෂමතාවය හා පොම්පේ කාර්යක්ෂමතාවය තමයි අපෙන් අහන්නේ. එතකොට මේක තමයි ප්‍රතිදානය. ප්‍රතිදානය හැබැයි විනාඩි කීයකදීද? විනාඩි 10කදී. ප්‍රදානය කරන ශක්තිය මොකද්ද? පොම්පයට ප්‍රදානය කරන අපි පොම්පයට ලබා දෙන ශක්තිය වෙන්නේ තප්පරයකට කිලෝවොට් 1 ගානේ තප්පර 600ක්. ඒ කියන්නේ මේක කිලෝවොට් 1 ගානේ 600ක් කියන්නේ කිලෝ ජූල් 600යි. කිලෝ ජූල් 600ක් අපි දෙන්න ඕන. එතකොට හම්බ වෙන්නේ මෙච්චරක් දෙන්න ඕන. එහෙනම් කොච්චර හානි වෙලා තියෙනවද? ඝර්ෂණයට එරෙහිව. මේ වෙනස 600ක් දුන්නට හම්බ වෙන්නේ 496. කීයක් අඩුද මෙතන? 104ක් අඩුයි. එහෙනම් හානි වන ශක්තිය වෙන්නේ මේ වෙනස. 600න් අඩු කරන්න 496ක්. ඒ කියන්නේ 104යි කිලෝ ජූල්. කිලෝ ජූල් 104ක් හානි වෙනවා තප්පර 600කදී. අහන්නේ හැබැයි හානි වන ක්ෂමතාවය, ඝර්ෂණ විරුද්ධ හානි වන ක්ෂමතාවය. එහෙනම් හානි වන ක්ෂමතාවය ගන්න මේක කාලයෙන් බෙදමු. හානි වන ක්ෂමතාවය. නැත්නම් ජවය. ඝර්ෂණයට විරුද්ධව තප්පරයකට කොච්චර හානි වෙනවද? 104 600ෙන් බෙදන්න ඕනේ. 104 බෙදීම 600. එතන මේක 6ෙන් බෙදුවොත් 104 කිලෝ ජූල්නේ. 104 කිලෝ ජූල්. එතකොට 104 වැඩි කිරීම 10 3 බලය බෙදන්න 600. එතකොට මෙතන 10 වර්ගයකින් මේක බෙදුවම 10ක් විතරුයි. එතකොට එනවා 10යි 40 104යි මෙතනින් බිඳුවක් එනවා බෙදීම 6 කියලා. කීය දෙන්නේ? 6 වරක් 1 6යි 46 4ට 6 වරක් 7 42යි දෙකක් ඉතුරුයි 20ට 6 වරක් 3 18යි ආය දෙකක් ඉතුරුයි. මෙන්න මෙච්චර වගේ වොට් ගානක් තප්පරයකට මෙච්චර ජූල් ගානක් නැත්නම් වොට් ගානක් ඝර්ෂණයට විරුද්ධව හානි වෙනවා. පොම්පේ කාර්යක්ෂමතාවය කීයද? කාර්යක්ෂමතාවය ඊටා කියන්නේ මතකද? කාර්යක්ෂමතාවය ඊටා කියන්නේ ප්‍රතිදානය කොච්චර හම්බ වෙනවද අපිට කියන එක. ප්‍රතිදානය බෙදීම ප්‍රදානය වැඩි කිරීම 100 ප්‍රතිශත කාර්යක්ෂමතාව. ඉතින් ප්‍රතිදානය කීයද? ප්‍රතිදානය ඔයගොල්ලන්ට මතක ඇති 496ක් හම්බ වෙනවා. 600ක් දුන්නා. ප්‍රදානය 600යි ප්‍රතිදානය 496යි. මෙන්න මේක 100ෙන් වැඩි කරොත් ප්‍රතිශත කාර්යක්ෂමතාවය එනවා. 80කට ටිකක් වැඩි මම හිතන්නේ ප්‍රතිශත කාර්යක්ෂමතාවයක් එනවා. දැන් අපි මේක බැලුවොත් උත්තර බලමු අපි. ඕනේ මේ බලන්න 173.3යි ඝර්ෂණය වෙන පැතුම. ඒ කියන්නේ අර හානි වන ජවය 173.3යි. ප්‍රතිශත කාර්යක්ෂමතාව 82.67ක් එනවා. මෙන්න මේක සුළු කරුවොත් ඔයගලන්ට මෙතන අර ප්‍රදානය හා ප්‍රතිදානය අතර අනුපාතය මතකනේ මෙතන. මෙන්න මේක
මෙන්න මේ අනුපාතය බලන්න බෙදලා අරන් 100ෙන් වැඩි කරන්න 82ක් විතර ප්‍රමාණයක් මෙතන එනවා. ඔයගොල්ලන්ට මම හිතන්නේ ඒක සුළු කරගන්න පුළුවන් වෙයි කියලා. හතරවෙනි ප්‍රශ්නෙට යමු. වාතයේ ප්‍රතිරෝධය නොසලකා පෘථුවියේ සිට කුඩා උස ප්‍රමාණයකින් නිදහසේ වැටෙන වස්තුවක චාලක ශක්තියත් විභව සක්තියත් එකතුව සංස්ථිතිකව පවතින බව සරල ගණනය කිරීමක් මගින් පෙන්වන්න. එතකොට දැන් මේක අපිට කියන්නේ ගණනය කිරීමක් මගින් පෙන්වන්න කියලා. පෘථුවියේ ඉඳලා පොඩි ඒ කියන්නේ පෘථුවියට ආසන්න ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්ව ත්වරණය නියතව තියෙන ප්‍රදේශය තුල නිදහසේ වැටෙන වස්තුවක් උදාහරණයකට අරගෙන අපි හිතමුකෝ මේ වගේ නිදහසේ වැටෙන වස්තුවක් තියෙනවා මේ වගේ තැනක. එතකොට A කියන පිහිටීම ගමුකෝ අපි. A කියන පිහිටීම මෙතනට අපි උස ගමු සිම්පල් h කියලා පොළොව මට්ටමේ ඉඳලා. පොළොව මට්ටමේ විභව ශක්තිය 0යි කියලා ගමු. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය පොළොව මට්ටමේ 0යි කියලා ගමු. ආරම්භක ප්‍රවේගයේ බිඳුවෙන් මේක අතාරින්නේ. නිදහසේ වැටෙන්නේ. අපි බලමු මේක S කියන දුරක් වැටුණාට පස්සේ අපි චලිතය පිළිබඳ සමීකරණ වලින් හොයමු මේකේ ප්‍රවේගය මෙතනට ආවට පස්සේ. ඒ ප්‍රවේගය පාවිච්චි කරලා අපි බලමු මෙතනදී විභව ශක්තියත් චාලක ශක්තියත් එකතුවට කීයද එන්නේ කියලා. ඒ මෙතන B එතකොට. B කියන තැනදී මේකට යම්කිසි ප්‍රවේගයක් ලැබිලා තියෙයි. V කියන. එතකොට අපි A වලදී අපි දන්නවා විභව ශක්තිය mgh චාලක ශක්තිය 0යි නිදහසේනේ වැටෙන්නේ. එතකොට A හිදී විභව ශක්තිය ධන චාලක ශක්තිය. විභව ශක්තිය mgh මේ වස්තුවේ ස්කන්ධය අපි m කියලා හිතමු. m එතකොට mgh විභව ශක්තිය. චාලක ශක්තිය 0යි. නිදහසේ අතාරින්නේ කියන ආරම්භක ප්‍රවේගය 0යි. එතකොට චාලක ශක්තිය භාගය mu වර්ග u බිඳුව හින්දා 0යි. හරිනේ? mgh. දැන් එතකොට ඒ කියන්නේ විභව ශක්තිය ධන චාලක ශක්තිය ඒ වලදී mgh කියලායි අපිට එන්නේ. දැන් B වලදී මේකේ ප්‍රවේගය මොකක්ද? අපි ඒක චලිතය පිළිබඳ සමීකරණ වලින් හොයමු. B හිදී ප්‍රවේගය මේකේ ගුරුත්වය යටතේ නිදහසේ වැටෙනවා මේක ප්‍රවේගය v සෙවීමට අපි v ට පහළට මෙන්න මේ සමීකරණය දාමු. මේ s සමානයි ut ධන භාගයයි at වර්ගය දාන්නත් පුළුවන්. v වර්ගය සමානයි u වර්ගය ධන 2as දාන්නත් පුළුවන්. ඒතර b වලදී ප්‍රවේගය v කියලා ගත්තොත් අපි මේ සමීකරණය දාමු. v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියන සමීකරණය දාමු. එතකොට b වලදී ප්‍රවේගයට මොකක්ද දෙන්නේ? ප්‍රවේගය v නම් v වර්ගය සමානයි u වර්ගය. මෙතන ඉන්නේ පටන් ගන්න ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මෙතනට චලිතයට a සිට b දක්වා චලිතයට සමීකරණ දාන්නේ. a සිට b දක්වා චලිතයට වස්තුවේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ත්වරණයේ ගුරුත්ව ත්වරණයනේ 2g වැටලා තියෙන දුර s 2g s. මේක තමයි v වර්ගය. දැන් අපි බලමු b වලදී මොකද්ද විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව කියලා b වලදී. ඒ තව ඕනම පිහිටීමක් නේ. එතන අපි ගත්තොත් b වලදී විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව අපි ගත්තොත් විභව ශක්තිය ධන චාලක ශක්තිය සමානයි. මොකද්ද b වලදී විභව ශක්තිය මෙතනදී මේ වෙන පිහිටීමක්. විභව ශක්තිය වෙන්නේ බිම් මට්ටමේ බිඳුවයි කියලා ගත්තේ mgh නේ. ස්කන්ධේ mයි මේ වස්තුව m g බිම් මට්ටමේ ඉඳලා මෙතන තියෙන උස ප්‍රමාණය මොකද්ද? උස ප්‍රමාණය ගන්න මේ h වලින් s අඩු කරන්න එපේ. ඒ නිසා දැන් h හරියට දාන්න ඕනේ h ඍණ s පේනවනේ. s කියන දුරක් වැටලා තියෙන දැන්. එතකොට විභව ශක්තිය අඩු වෙලා තියෙනවා mgh ඍණ s. කොහොමනේ?
ඔන්න B වලදී විභව ශක්තිය. හැබැයි දැන් විභව ශක්තිය අඩු වුණාට අලුතෙන් මේකට චාලක ශක්තියක් එකතු වෙලා තියෙනවා. චාලක ශක්තියක් එකතු වෙනවා භාගයයි mv වර්ගය කියලා නේ. v කියන්නේ එතනදී ප්‍රවේගය. භාගයයි mv වර්ගය. එතකොට මේක තව ටිකක් අපි සුළු කරුවොත් mg mgh ඍණ mgs මේක වැඩි කරමු mgh ඍණ mgs මේ තියෙන විභව ශක්තිය ධන භාගයයි m v වර්ගය මේ v වර්ගය අපි හෙව්වා සම්පූර්ණයෙන් චලිතය පිළිබඳ සමීකරණ වලින් v වර්ගය කියන්නේ 2gs v වර්ගයට අපි ඒ වෙනුවට දාමු 2gs කියලා v වර්ගය කියන්නේ 2gs එතකොට දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේක සුළු වුණොත් මොකක්ද එන්නේ මේ දෙකයි කැපිලා ගියාම එනවා මෙතන mgh ඍණ mgs ධන මෙතනත් එන්නේ mgs එක වෙනවද අන්තිම වලත් මේ චාලක ශක්තිය වෙන්නේ mgs කියන්නේ මේ දුර වැටීමේදී හානි වූ චාලක ශක්තිය. ඒක තමයි ඇත්තටම වෙන්නේ. මේක වැටෙනකොට හානි වන mgs කියන චාලක විභව ශක්ති හානිය චාලක ශක්තිය බවට පරිවර්තන වෙනවා. මේ භාගයේ mv වර්ගය කියන චාලක ශක්තිය අන්තිමේ බලපුවම භාගයේ mv වර්ගය කියන චාලක ශක්තිය අන්තිමේ mgs වලට සමානයි. ඒත් අන්තිමේ බලන්නකෝ b වලදී b ශාධන චාෂා වලට එන්නේ mgh ඍණ mgs ධන මේකත් mgs බලන්න අරනේද කියලා ධන mgs එතකොට මේ දෙක කැපිලා ගියාම මොකක්ද වෙන්නේ b වලදී v ශාධන චාෂාත් mgh කියලා එනවා දැන් a වලදී v ශාධන චාෂා ආවෙත් mgh මෙතනදිත් mgh මෙතනදිත් v ශාධන චාෂා වලට එන්නේ අන්තිමේ mgh මයි එහෙනම් මොකක්ද අපිට මේකෙන් ලියන්න පුළුවන් මේකෙන් අපිට පේනවා එම නිසා අපි ගණනය කිරීමකින් මේ ගත්ත චලිතය පිළිබඳ සමීකරණ පාවිච්චි කරලා එම නිසා අපිට පේනවා A වලදී විභව ශක්තිය ධන චාලක ශක්තිය සමාන වෙනවායි කියලා B කියන්නේ ඕනම පිහිටීමක් S දුරක් පහළින් තියෙන B වලදී විභව ශක්තියෙත් චාලක ශක්තියෙත් එතකොට නේ මේකෙන් පේන්නේ විභව ශක්තිය ධන චාලක ශක්තිය මේ ක්‍රියාවලියේදී සංස්ථිතිකව පවතින බවයි මේ ගමනේදී මේක පහළට වැටෙනකොට මේ වගේ මේක පහළට වැටෙනකොට මෙතනින් පටන් අරන් මෙතනට එනකම්ම මේ ඕනම තැනක විභව ශක්තිය චාලක ශක්තිය එකතු කරොත් උත්තරයට එන්නේ mgh ම තමයි වාතයේ ප්‍රතිරෝධයක් නැත්නම් ගුරුත්වාකර්ෂණයේ වෙනසක් වුණේ නැත්නම් ගුරුත්ව බලය නියතව තියෙනවා නම් අනිවාර්යෙන් මේ කියප එක සත්‍ය වෙනවා. ඒතර අපි පොඩි ගණනය කිරීමකින් මේ ප්‍රතිඵලය පෙන්වුවේ අපිට කිව්වේ බලන්න මේක කියන්නේ වාතයේ ප්‍රතිරෝධය නොසලකා පෘථුවියේ සිට කුඩා උස ප්‍රමාණයකින් නිදහසේ වැටෙන වස්තුවක චාලක ශක්තියත් විභව ශක්තියත් එකතුව සංස්ථිතිකව පවතින බව සරල ගණනය කිරීමකින් පෙන්නනවා. අපි බොහොම සරල ගණනය කිරීමක් ගත්තේ චලිතය පිළිබඳ සමීකරණ පාවිච්චි කරලා බොහොම ලේසියෙන් අපි පෙන්වුවා මේ ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඊළඟ ප්‍රශ්නේ බලමු පස්වෙනි එක. මේකත් අර සරල අවලම්බයක කතන්දරයක් තියෙන මීටරයක් දිග තන්තුවකින් එල්ලා ඇති සරල අවලම්බ බෝලයක් එහි තන්තුව සිරසට අංශක 60ක් ආනතව පවතින පරිදිද තදව පවතින පරිදිද තබා නිදහස් කරනු ලැබේ. පහළම පිහිටීමේදී එහි ප්‍රවේගය ගණනය කරන්න. මේක කෙටි ප්‍රශ්නයකට හොඳයි. මේ වගේ කෙටි ප්‍රශ්න වලත් මේ වගේ ඒවා හැදුවා. පහළම ලක්ෂ්‍ය දෙපසට මනු ලබන විස්ථාපනය අනුව අවලම්බයේ චාලක ශක්තිය හා විභව ශක්තිය වෙනස් වන ආකාරයේ දල ප්‍රස්ථාරයක් මගින් පෙන්වන්න කියලා කියනවා. එතකොට බලන්න මේ මීටරයක් දිග තන්තුවක් අංශක 60ක් ආනතෝ තියලයි අතාරින්නේ. ඒ ටික අපි මතක තියාගෙන අපි බලමු රූපයක් අඳින්න. මම මේක ටිකක් උඩට ගෙනියලා මේ රූපය අඳින්නම්. මෙන්න මෙහෙමයි මේ ගැටලුව. දැන් මේ කියන මේ සරල අවලම්බය
සරල අවලම්බය නිකන් සමතුලිතව තිබුණොත් මේ වගේ තියෙනවා කියලා හිතන්නකෝ. මේක මේ ආනතිය සිරසට අංශක 60ක් වෙන විදිහට ඇලක උඩට ඔසවනවා. තන්තුව තදව පවතින පරිදි මේක උඩට ඔසවනවා. මේ කෝණේ අංශක 60යි එතකොට. 60ක් වෙන විදිහට ඔසවලා මේක අතාරිනවා. අතාරපුවම මේක මෙහෙම පැද්දිලා එනවනේ. ඇවිල්ලා මේක මේ වගේ පතයක තමයි ගමන් කරන්නේ. මේ වගේ පතයක එහෙට මෙහෙට යනවා. නේ. මේ වගේ චලිතයක මේ ඕනම තැනක වෙනත් හානි නැත්තම් අපි උපකල්පනය කරොත් කිසිම හානියක් වෙන්නේ නැහැ, තන්තු ඇදෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. එතකොට මේ වාතයේ ප්‍රතිරෝධී බලයක් එහෙම මොකුත් නැහැ. එහෙම ගත්තොත් මේ ඕනම තැනක විභව ශක්තියත් චාලක චක්තියත් එකතුව මේ අවලම්බේ නියතයක් වෙන්න ඕනේ. එතකොට මේක අංශක 60යි. තව අපිට කියනවා මේක මීටරයක් දිගයි කියලා මේ තන්තුව. මීටරයක් දිග. ඒතර මෙන්න මේ මුළු දිගත් මීටරයයි. දැන් මෙතන මේ අවලම්බය කොච්චර උඩින්ද තියෙන්නේ කියලා බැලුවොත් අවලම්බය කොච්චර උඩින්ද තියෙන්නේ කියලා බැලුවොත් මෙන්න මේ උස අපිට ඉතා පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. මේක අංශක 60යිනේ. මේ උස ප්‍රමාණය කීයද? අපි හිතෙන් හදමු එක. ඒ උස ප්‍රමාණය වෙන්නේ මේ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය. මම මෙතන ලම්බකයක් ගන්න මේ කෝණයේ අංශක 90යි. ඒතර මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය මීටරයක් වෙනවා. මේ කෝණේ 60යි. මේක 1 cos 60 1 cos 60 1 cos 60 කියන්නේ භාගයයි. ඒ අනුව මෙන්න මේ උස මීටර භාගයක් වෙනවා. ඒ උස මීටර භාගයක් වෙනවා මේ තන්තුවේ මුළු දිග මෙතනට එනකොට මීටරයක් නෙමෙයි. මේක මීටර භාගය නම් මේ ටිකත් මීටර භාගයක් වෙනවා. හරියටම මීටර භාගය තමයි මෙතනද මේක බෙදෙන්නේ. මේකත් භාගයේ මීටර. හරිනේ. දැන් අහන්නේ මෙන්න මෙතනදී මේ අවලම්බ බෝලේ ප්‍රවේගය මොකක්ද කියලා. අපි මේක u කිව්වොත් මේ ප්‍රවේගය කොහොමද අපි හොයන්නේ? එතකොට අපි මෙහෙමයි කරන්න ඕනේ. දැන් මෙතන A මෙතන B කියලා ගත්තොත් ඔයගොල්ලෝ ලියන්න ඕනේ මේ දේවල්. විභව ශක්ති ධන චාලක ශක්තිය සමානයි නියතයක් යෙදීමෙන්. දැන් මේකේ මම ඕනනම් ලියන්නම්. මෙතන මේ අවලම්බ බෝලේ පිහිටීම් දෙකක් තියෙනවා. A කියන පිහිටීමකුයි මේ B කියන පිහිටීමයි. හරිනම් මේ වගේ ගානක රචනා ප්‍රශ්නයක ඔයගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න මෙහෙම. විභව ශක්තිය ධන චාලක ශක්තිය සමානයි නියතයක් K යෙදීමෙන් අවලම්බ බෝලයට අපි ලියන්නේ A වලදී විභව ශක්තිය ධන චාලක ශක්තිය සමානයි B වලදී විභව ශක්තිය ධන චාලක ශක්තියට නේද? අන්න එහෙම එන්නේ. එතකොට මොකද්ද A වලදී විභව ශක්තිය වෙන්නේ? අපි මට්ටමක් ගන්න ඕනේ. එහෙම නැතුව බෑ මේක කරන්න. මොකක් හරි මට්ටමක විභව ශක්තිය බිඳුව කියලා ගන්න ඕනේ. ඉතින් මෙතන ලේසිම දේ තමයි මේ පහළම පිහිටීමේ මෙන්න මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කියලා ගන්න එක. විභව ශක්තිය බිඳුවයි කියලා ගමු මෙන්න මේ මට්ටමේදී. එතකොට මෙතන විභව ශක්තිය බිඳුවයි කියලා ගත්තොත් A වලදී විභව ශක්තිය වෙන්නේ මේ mgh. මේ මාර්ගයෙන් වැඩක් නැහැ. මතකනේ සංස්කෘතික භාවය මේ සිරස් මට්ටම් අන්තරය පමණයි වැදගත්. එතකොට A වලදී විභව ශක්තිය වෙන්නේ අවලම්බ බෝලේ ස්කන්ධය m නම් mg h කියන්නේ භාගයයි මීටර භාගයයි. තන චාලක ශක්තිය බිඳුවයි. මෙතනදී මේක නිශ්චලතාවයෙන් අතාරින්නේ. මෙතනදී අවලම්බ බෝලේ මුදා හරිනවා නිශ්චලතාවයෙන්. මේ ප්‍රවේගය බිඳුවයි මුලින්. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. මොකද මේක බෝලේ පහළට එනවනේ එන්න. පහළට එන්න විභව ශක්තිය නිදහස් වෙනවා. අර නිදහස් වෙන විභව ශක්තිය පරිවර්තනය වෙනවා අවලම්බ බෝලේ චාලක ශක්තිය වලට. හරිනේ? එතකොට දැන් මෙතන mgh ධන චාලක ශක්තිය බිඳුවයි වේගී බිඳුව හින්දා. ඒක සමාන වෙනවා B වලදී විභව ශක්තිය. අපි මේ මට්ටමේ B ගේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කියලා අරන් තියෙනවා. මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය වෙන්නේ භාගයයි mu වර්ගය. කොටින්ම මේකේ වෙන්නේ මේ දුර පහළට වැටීමේදී බෝලය නිදහස් වන විභව ශක්තිය මේකේ චාලක ශක්තිය වෙලා බෝලයට ප්‍රවේගයක් ලැබිලා. එතකොට මොහොමයි එන්නේ. අපි දෙපැත්තම m වලින් බෙදලා දැම්මොත් මේ භාගයේ කැපිලා යනවා. අපිට එනවා u වර්ගය කියන්නේ g කියලා. බලන්න. මම පැති මාරු කරලා ලියුවා. u වර්ගය සමානයි g. g කියන්නේ 10යිනේ. ගුරුත්ව ත්වරණය 10 කියලා ගත්තොත් u
අර පහළම පිහිටීමේදී අවලම්බ මූලයේ ප්‍රයෝගයේ වර්ගමූලය 10 කියලා එනවා. ආසන්න වශයෙන් 3.16ක් විතර තප්පරයට මීටර. මෙන්න මේ වගේ ප්‍රවේගයක් එන්න ඕනේ. 3.16යි තප්පරයට මීටර වර්ගමූලය 10යි. දැන් මේකෙන් අපි තව දෙයක් බලාපොරොත්තු වෙනවා අපෙන්. ඒ තමයි මේ අවලම්බ මූලයේ විස්ථාපනය සමග මේකේ මූලයේ විභව ශක්තියත් චාලක ශක්තියත් විචලනය දල ප්‍රස්ථාරයකින් පෙන්වන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහ අපි ප්‍රස්ථාරයක් ඇඳුත් මේ දෙපැත්තට. මේ පැත්තට ගමු අපි මෙතනලා තියෙන දුර x කියමුකෝ ඒක. මේ පැත්ත ගන්නවා ශක්තිය E. එතකොට බෝලේ මෙතන තියෙනකොට අපි ගත්තේ විභව ශක්තිය බිඳුවයි කියලායි. මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කියලා. එතන ඉඳලා උඩට යන්න මේ තියෙන h උසට සමානුපාතිකව මේකේ තියෙන විභව ශක්තිය මේ වැඩි වෙනවා. වැඩිලා මෙතනදී විභව ශක්තිය උපරිමයි. මෙතනදී චාලක ශක්තිය අවම වෙනවා නවතිනවා. නැවතිලා හැරෙනවා. මෙතනදී විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය උපරිමයි. කොහොම ගිහිලා ආපහු මෙතනින් මේ පැත්තට යනකොට අර චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වෙමින් එන්න විභව ශක්තිය වැඩි වෙගෙන ගිහිල්ලා මෙතනදී ආපහු විභව ශක්තිය උපරිම වෙනවා. එතකොට ඇත්තටම විභව ශක්තිය විචලනයේ ප්‍රස්ථාරයක දැම්මොත් මේ වගේම මේ බෝලේ ගමන් මාර්ගය වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. ඒ හැඩහුරුකම වෙන වෘත්ත ඡාපයක කොටසක් තමයි මෙන්න මේ විදිහට එන්නේ. මේ විදිහ එකක් තමයි එන්නේ. මේ කෙලවරේදී මේ තියෙන මේ විභව ශක්තිය මේ කෙලවරේදී මෙන්න මේ තියෙන විභව ශක්තිය එනවා. හරි. ඔන්න ඔය විදිහට එන්නේ. මේ තියෙන්නේ එතකොට විභව ශක්තිය විචලනය. මේක විභව ශක්තිය. එතකොට චාලක ශක්තිය වෙන්නේ මොකද්ද? මේකෙම අනිත් පැත්ත. චාලක ශක්තිය දැන් විභව ශක්තිය උපරිම වෙන තැන මේක නවතිනවා බෝලේ නේ. මෙතනදී චාලක ශක්තිය බිඳුවයි. චාලක ශක්තිය මෙතනදී බිඳුව වෙනවා. ඒ වගේම මෙන්න මෙතනදී බිඳුව වෙනවා. මෙතනදී නවතිනවා නවතිනවා චාලක ශක්තිය බිඳුවයි. චාලක ශක්තිය උපරිම වෙන්නේ මෙතනදී. ඒතකොට මෙන්න මේ මුළු විභව ශක්තිය මෙතනදී මේක පරිවර්තන වෙනවා චාලක ශක්තිය බවට. සම්පූර්ණ චාලක ශක්තිය බවට පරිවර්තන වෙනවා. චාලක ශක්ති ප්‍රස්ථාරයේ හරියටම මේක අනිත් පැත්ත හැරලා එන්නේ මෙන්න මේ විදිහට. මේක අනිත් පැත්ත හැරලා ඔන්න ඔය විදිහටයි එන්නේ. චාලක ශක්තිය හරියටම ඔය විදිහට එන්නේ. දැන් ඕනම තැනක මේ විභව ශක්තිය මේ කණ්ඩාංකයයි මේ වයි කණ්ඩාංකයයි එකතු කළොත් නියතයක් එනවා. ඒතර මේක තමයි චාලක ශක්තිය විචලනය. චාලක ශක්තිය මෙතනදී උපරිම වේගයක් එන්නේ අවලම්බ බෝලයට මේ පල්ලෙහාම පිහිටීමේදී. අර විභව ශක්තිය සම්පූර්ණයෙන් මෙතන දෙනකොට නිදහස් වෙලා ඉවරයි මේකේ නිදහස් වෙන්න පුළුවන් ඔක්කොම ටික. චාලක ශක්තිය උපරිම වෙනවා. මේ කොන් දෙකේදී චාලක ශක්තිය බිඳුව වෙනවා. හරිනේ? එතකොට දැන් මේ දෙකේ එකතුව ගත්තොත් විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව ගත්තොත් කොහොමද එන්නේ? මේ දෙක එකතු කරොත් මෙන්න මේ වගේ නියතයක් එන්නේ හරියටම. ඒක මෙන්න මේ විදිහට එන්නේ. විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව මේ දෙකම එකතු වෙලා මෙන්න මේ විදිහට එනවා. එතකොට විභව ශක්ති ප්‍රස්ථාරය මෙන්න මෙහෙම එන්නේ. මේකුණ මගේ අතින් අන්න මේ තියෙන විභව ශක්ති ප්‍රස්ථාරය, මේ තියෙන චාලක ශක්ති ප්‍රස්ථාරය. දැන් මේ තියෙන එතකොට විභව ශක්තිය චාලක ශක්තියත් එකතු වුණොම් වෙලාවක් ගත්තොත් එකකින් එන්නේ විභව ශක්තිය ධන චාලක ශක්තිය නියතයක් කියන මෙන්න මේ සමීකරණයට අනුව දීශා ධන චාශා සමාන k කියන අන්න ඒක තමයි මේකෙන් පේන්නේ. මේ දෙක එකතු කළොත් ඕනම වෙලාවක දීශා ධන චාශා මෙන්න මෙහෙම එකක් එන්නේ. අපි ඉගෙන ගත්ත ශක්ති සංස්කෘති
මූලධර්මයේ යාන්ත්‍රික ස්වરૂපය. ඒ ගැටලුවෙන් ඉතා පැහැදිලිව ඒ දේවල් ටික අපිට පේනවා. මේ ප්‍රස්ථාරය බොහොම වැදගත්. හුඟක් වෙලාවට ඔය විභව දැන් අර දුන්නක මට මතක කෙටි ප්‍රශ්නයක් තිබුණා. අපි ඇදලා අතහැරියාම දුන්නක් ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙන දුන්න සම්පීඩනය වෙනවා මේ ප්‍රසාරණය වෙනවා කොහොම. ඒතර එතනදිත් විභව ශක්තියයි චාලක ශක්තියයි පරිණාමණය වෙන්නේ ඒ විදිහටමයි. ඒතර දුන්නක විභව ශක්තියක් ඇති වෙන්න පුළුවන්. ප්‍රත්‍යස්ත තන්තුවක උනත් විභව ශක්තියක් ඇති වෙන්න පුළුවන්. ප්‍රත්‍යස්ත තන්තුවක් අදිනකොට විතතිය කියන දිග වැඩි වෙන ප්‍රමාණය, ඒ දිග වැඩි වෙන ප්‍රමාණය අනුව ඒකේ යම්කිසි විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තියක් ගබඩා වෙනවා. දුන්නක රබර් පටියක ඒ වගේ වෙයි. ඒවත් පංගුවක් වෙලාවට මේකට සම්බන්ධ වෙනවා. මම මේක වැඩිපුර මේකේ කලේ නැත්තේ අපි ප්‍රත්‍යස්තතාව කොටස කරනකොට රබර් වගේ ඒවා. ඒ වගේ ඇදීම් ගැන කරනකොට ප්‍රත්‍යස්තතාව කොටසදී අපි ඒවා වඩා පැහැදිලිව කරනවා. දුනු ආදී පිළිබඳව. ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි එක මීටරයක් දිග තන්තුවකින් ගැට ගැසූ කුඩා ස්කන්ධයක් සිරස් වෘත්තයක භ්‍රමණය කරනු ලැබේ. ස්කන්ධයේ යන්තම් වෘත්තයේ ඉහළම ලක්ෂයට මේක වැදගත්. යන්තම් වෘත්තයේ ඉහළම ලක්ෂය පසු කර යයි නම් තන්තුව තිරස් වන විටදී හා සිරස් වන විටදී ස්කන්ධයේ ප්‍රවේග ගණනය කරන්න. දැන් මේකේ දැන් වෘත්තයක භ්‍රමණය කරන්නේ මේ කියන වස්තුව මේ තියෙන වෘත්තය කියලා අපි හිතමුකෝ. මේ වගේ වෘත්තයක මේක භ්‍රමණය කරනවා. එතකොට මීටරයක් දිග තන්තුවක. එතකොට දැන් මේකේ අරය කියන්නේ මීටරය. මේ වෘත්තයේ අරය මීටරය. මීටරයක් දිග තන්තුවකින් ගැට ගැසූ කුඩා ස්කන්ධයක් සිරස් වෘත්තයක භ්‍රමණය කරනවා. මේ වෘත්තයේ සිරස් තලයක තියෙන්නේ. මේ ලෑල්ලේ තලයේ වගේ සිරස් තලයක තියෙන්නේ. ස්කන්ධය යන්තම් වෘත්තයේ ඉහළම ලක්ෂ්‍ය පසු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ස්කන්ධය මේක උඩම තැන වෘත්තයේ මෙතනනේ. යන්තම් මෙතන පහු කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අංශුව මෙහෙම කරකවනකොට තන්තුවකින් ගැට ගහලා තියෙන්නේ. මේ තන්තුව ඇදී පවතින පරිදි, තදව පවතින පරිදි මේ තන්තුව වැටෙන්නේ නැතුව මේ ස්කන්ධය යන්තම් මෙතනින් යනවා. මෙතන පාස් කරගෙන යන්තම් යනවා. ඒකෙන් ගන්න තියෙන දේ තමයි මෙතනදී ප්‍රවේගයේ බිඳුවයි කියන එක. එතන යන්තම් මේ ස්කන්ධය උඩම තැන පහු කරන යන්තමට. ඒතර ඒකේ ප්‍රවේගය එතන බිඳුවයි කියලායි ගන්න. ඊට පස්සේ මේක මෙතන පල්ලෙහාට එන්න විභව ශක්තිය චාලක ශක්තිය වීම නිසා මේ තන්තුවේ මේක අවලම්බයක්ම තමයි. සරල අවලම්බයක්. හැබැයි අර යට පල්ලෙහා කැලේ තමයි රවුමම ගිහිල්ලා එනවා. උඩම තැනට යන්තම් යන්න ගිහිල්ලා එතනින් කොහොම හරි පැනලා ආයෙ එනවා. ඒකයි කියන්නේ. ඒතර මෙතනදී තමයි විභව ශක්තිය උපරිම. චාලක ශක්තිය බිඳුවයි. අවම. එතන ඉඳලා මේක පල්ලෙහාට එන්න විභව ශක්තිය නිදහස් වෙලා ඒ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒතර දැන් අපිට කියනවා මේ තන්තුව තිරස් වෙනකොට මේ වගේ. තන්තුව හරියටම තිරස් වෙන මේ වගේ අවස්ථාවක් ගත්තොත් අන්න මෙන්න මෙතන තියෙන වෙලාවේ මේකේ ප්‍රවේගය කොහොමද? එහෙම තියෙනකොට ප්‍රවේගය කීයද? මේ ප්‍රවේගය අපි v1 කියමු. v1 ආය තන්තුව සිරස් වෙනකොට තන්තුව තිරස් වන විට දෙහා සිරස්. ඉතින් මෙතන එක සිරස් එකක්නේ. ආය සිරස් වෙන්නේ පල්ලෙහාම දෙන. ඒ කියන්නේ එතනදී විභව ශක්තිය අවමයි. මෙන්න මෙතනට ආපුවම එතනදී ප්‍රවේගය කීයද? ඔන්න ඔය දෙකයි අහන්න. මේක v2. මේක මීටරයයි මේක මීටරයක් අරය මීටරයයි. අරය මීටරයයි. එතකොට අපි මේක විභව ශක්තිය හා චාලක ශක්තිය නියතයක් කියන මූල ධර්මයෙන්ම තමයි ගන්න වෙන්නේ. මේ මුළු ක්‍රියාවේදී අපි හිතන්න ඕනේ වාතය ප්‍රතිරෝධයක් නැහැ, තන්තු වැදෙන්නේ කැරෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රියාවලියේ මේ ස්කන්ධයේ ඕනම තැනක විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව නියතයක්ව පවතිනවා කියන එකයි ගන්න වෙන්නේ. එතකොට අපි කොහේ හරි විභව ශක්තිය බිඳුවයි කියලා ගන්න එපේ. ලේසිම දේ තමයි මේ පහළම පිහිටීමේ මේ මට්ටම ගමු. මේ මට්ටමේ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුවයි කියලා ගමු. මේ පල්ලෙහා මට්ටමේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුවයි කියලා අරගෙන අපිට දැන් මෙතන A කියලා එක තැනක් තියෙනවා, B කියලා තැනක් තියෙනවා,
C කියලා තැනක් තියෙනවා. අපි මේ මූලධර්මයේ දැම්මොත් වීශා ධන චාෂා K කියන මූලධර්මය. යෙදීමෙන් එහෙම ලියන්න ඕන. K යෙදීමෙන් A සිට B දක්වා එහෙම ලියන්න ඕනේ. A සිට B දක්වා අපි එතකොට A වල වීශා ධන චාෂා සමාන කරන්න ඕනේ B වල විභව ශක්තිය චාලක ශක්තියත් එකතුවට. A වල මොකද්ද විභව ශක්තිය? මේ මට්ටමට සාපේක්ෂව. විභව ශක්තිය බිඳුවයි කියලා ගැටලුවට මෙතන මම මේ මට්ටම ගන්න. එතකොට A වල විභව ශක්තිය වෙන්නේ A වල විභව A හා B සඳහා ලියුවොත් A වල විභව ශක්තිය වෙන්නේ mgh mgh කියන්නේ මීටර් 2ක් මේ මට්ටමේ 1.1 මීටර් 2යි. A වලදී චාලක ශක්තිය බිඳුවයි. මෙතන යන්තම් පහු කරන්නේ වේගය බිඳුව වෙලා. මේක සමාන වෙන්න ඕනේ. B වලදී විභව ශක්තිය වෙන්නේ මාර්ගයෙන් වැඩක් නැහැ. මේ සිරස් මට්ටම් අන්තරය ගන්න ඕනේ. h හැටියට මීටරයක් උඩින් තියෙන්නේ. මීටරයක් මේ විභව ශක්තිය බිඳුව මට්ටමට මීටරයක් උඩින් තියෙන්නේ. එතකොට විභව ශක්තිය වෙන්නේ B වලදී mg වැඩි කිරීම 1. ධන චාලක ශක්තිය වෙන්නේ භාගයයි m v1 වර්ගය. v1 වර්ගය. එතකොට මේක දිගටම m වලින් බෙදලා ලිව්වොත් m කැපිලා m වලින් බෙදන්න පුළුවන් දිගටම බෙදලා මේ දෙකෙන් දිගටම වැඩි කරලා ලිව්වොත් මෙතන 4g කියන 40යි. මේ දෙකෙන් වැඩි කරන්න මේ පැත්ත දෙවරක් දෙක 4යි g වලට ගුරුත්ව තෝරන්නේ 10යි කියලා දාමු 40. මෙතන g තියෙන්නේ ඒක දෙකෙන් බෙදනවා 2යි g එතන 20ක් එනවා. ධන v1 වර්ගය. v1 වර්ගය. එතකොට v1 මෙතනින් එනවා v1 වර්ගය කියන්නේ 20යි. v1 වර්ගය කියන්නේ 20යි. 20යි කියන්නේ 4 වැඩි කිරීම 5නේ. මම එහෙම ලියන්නම් මොකද මේකේ වර්ගමූලය ගන්නකොට ඒක ලේසි. එම නිසා v1 අපිට එනවා b වලදී ප්‍රවේගය. එම නිසා v1 සමානයි 4 වර්ගමූලය 2යි 2යි මූල 5යි ms ඍණ 1. 2යි මූල 5යි ms ඍණ 1. හරිනේ? 2යි මූල 5යි ms ඍණ 1. බොහොම ලේසියෙන් එනවා. ඒ වගේම අපි A වල විභව ශක්තිය චාලක ශක්තියත් එකතුව C වල විභව ශක්තිය චාලක ශක්තියත් එකතුවට සමාන කළොත් හරියටම දැන් බලන්නකො මේ මෙట్లా මෙතනට එනකොට මීටරයක් පහළ වැටෙනවා. තව මීටරයක් පහළ වැටෙන නිසා මේකේ චාලක ශක්තිය දෙගුණයක් වෙනවා. එතකොට අපි බලමුකෝ ඒකට සමීකරණ ලියලා හරිම ලේසි. මම මේක කෙටියෙන් ලියන්නම්. අපි ආයෙත් A හා C අතරට ගියොත් A හා C සඳහා ලියුවොත් A වල විභව ශක්තිය චාලක ශක්තියත් එකතු වෙන්නේ A වලදී මේ මට්ටමට සාපේක්ෂව mg h කියන්නේ 2යි. එතකොට ධන බිඳුවයි. A වලදී චාලක ශක්තිය බිඳුවයි. ඒකම අපි ගන්නවා එකක් හැටියට. ඊළඟට ඒක සමාන කරමු C වලදී. C වලදී විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය භාගයයි m v2 වර්ගය. මොකද මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කියලා ගන්න. ඒතකොට එතන A මට්ටමේ තියෙනකොට C ගේ විභව ශක්තිය බිඳුව වෙනවා. ඒතර m වලින් අපිට මේක බෙදලා දැම්මම අපිට එනවා මෙතන 20 වැඩි කිරීම 2 v වර්ගය කියන්නේ 40යි කියලා. v2 වර්ගය 40යි. 4 වැඩි කිරීම 10යි. එතකොට v කියන්නේ 4 වර්ගමූලය 2යි 10 වර්ගමූලය මූල 10යි ms ඍණ 1 කියලා එනවා. අන්න ඒ විදිහට මේ ඒකත් අපි හදන්නේ විභව ශක්තිය ධන චාලක ශක්තිය නියතයක් කියන සමීකරණය. 7 වෙනි එක කිලෝග්‍රෑම් 500ක් බර මෝටර රථයක් තැනිතලා මාර්ගයක 36ක පැයට කිලෝමීටර් 36ක වේගෙන් ගමන් කරන විට එහි එන්ජිම නතර කොට නිදැල්ලේ යාමට ඉඩ හරින ලදී. දැන් මේ කියන විදිහට මෙහෙම දෙයක් කියන්නේ. දැන් ඔන්න සමතලා පාරක් තියෙනවා. මේකේ මේ මෝටර රථයක් යනවා. මේ මෝටර රථය කිලෝ 500ක් බරයි. කිලෝ 500ක් වෙන ස්කන්ධය. එතකොට මේක පැයට කිලෝමීටර 36ක වේගෙන් යද්දී
පැයට කිලෝමීටර දීලා තියෙන අපිට මේක තප්පරයට මීටර කරගන්න වෙයි. පැයට කිලෝමීටර 36ක යද්දී එන්ජිම නතර කරලා මේ ගියර් නියුට්‍රල් කරන්න ඕනේ. පන්න කියනවා ගියර් වල සිංහලෙන්. ගියර් නියුට්‍රල් කරලා එන්ජිමත් ඕෆ් කරලා ඔහේ යන්න හදනවා. අතට ආපු වේගෙ හින්දා යම් දුරක් ගිහින් නවතිනවා. කොච්චර දුර ගිහිල්ලාද නවතින්නේ? මීටර් 250යි යන්නේ. මේක මීටර් 250ක් ගිහිල්ලා නවතිනවා. මීටර් 250ක් ගිහින් නවතිනවා. ඇයි නවතින්නේ? දැන් මෙතන මේකට සෑහෙන චාලක ශක්තියක් තියෙනවා. ලොකු බරක් තියෙන වාහනේ සැලකිය යුතු වේගයක් තියෙනවා. එතකොට භාගයයි MV වර්ගය කියන චාලක ශක්තියක් මේකට තියෙනවා. ඒ චාලක ශක්තිය පාවිච්චි වෙනවා මේ ඝර්ෂණය මැඩපවත්වගෙන යන්න. මෙයාගේ චලිතයට විරුද්ධව ඝර්ෂණ බලයක් යෙදෙනවානේ. එතකොට ඒ ඝර්ෂණ බලය අපි මේක F කියමු. ඝර්ෂණ බලය පාරේ තැනෙන් තැනට වෙනස් වුණත් අපි ගන්නවා මාධ්‍යන්නේ ඝර්ෂණ බලයක්. ඒක තමයි අහන්නේ. රථයට විරුද්ධව මෙන්න මේ F අහන්නේ. අච්චර දුර ගිහින් නවතිනවා. එතකොට මේ ඝර්ෂණ බලයත් ඇදගෙන මීටර 250ක් යනකොට ඝර්ෂණයට විරුද්ධව කරන කාර්ය හැටියට වැවෙන්න ඕනේ මෝටර රථයේ තිබුණු සම්පූර්ණ චාලක ශක්තිය. දැන් එන්ජිම වැඩ කරන්නේ. මෝටර රථය වැඩ කරන්නේ මොකෙන් විතරද? එයාගේ චාලක ශක්තියෙන් විතරයි. චාලක ශක්තිය පරිවර්තනය වෙනවා වැඩ බවට. මොන වගේ වැඩක්ද? ඝර්ෂණ බලය වැඩ පවත්වගෙන යාමේ වැඩේට. එතකොට අන්න ඒක තමයි මෙතන අපිට ගන්න තියෙන්නේ. එතකොට දැන් අපි මේ ගැටලුව හදන්න වෙන්නේ මෙන්න මෙහෙම. දැන් බලමු මෝටර මේ 36යි පැයට කිලෝමීටර කියන එක අපි මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර 36යි. මෙන්න මේ වෙලාවේ මෙතනදී පැයට කිලෝමීටර 36ක් කියන්නේ පැයකට මීටර නම් මෙච්චරනේ. පැයකට මීටර යනවා 36000ක්. පැයකට මෙච්චර යනවා. පැයකට මෙච්චර යනවා නම් විනාඩියකට යන දුර ගන්න 60න් බෙදන්න ඕනේ. විනාඩියකට යන දුර ආයෙ 60න් බෙදුවොත් එනවා තප්පරයකට යන දුර. තප්පරයට මීටර කරන්න පැයට කිලෝමීටර. මේ පැයට කිලෝමීටර ගාන 1000න් වැඩි කරලා කිලෝමීටර මීටර කරලා පැයකට තියෙන තප්පර ගානෙන් 3600යි නේ. 60 වැඩි කිරීම 60. ඒකෙන් බෙදුවා නම් එනවා තප්පරයට මීටර කීයක් එනවද කියලා. එතකොට අපි SI ක්‍රමයේ ඒකක වලට ගෙනාවොත් තමයි මේක ලේසි වෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ 0.02 වැඩි වෙනකොට 10 වර්ගයක් එනවා යට. ඒක 10 ඝනය සුළු වුණාම උඩ 10ක් ඉතුරු වෙනවා. 10 වර්ගය 10 වර්ගයෙන් බෙදනවා 10 ඝනය 10ක් ඉතුරු වෙනවා. මේ 6 වරක් 6 36 මේ 36 බෙදලා යනවා. ඒක ඉතුරු වෙන්නේ 10යි. එහෙනම් මේ වාහනේ ඇත්තටම ප්‍රවේගය තප්පරයට මීටර හොඳ උත්තරයක් එනවා 10යි කියලා. තප්පරයට මීටර 10යි වාහනේ ප්‍රවේගය. පැයට කිලෝමීටර 36ක් කියන තප්පරයට මීටර 10ක්. ඔන්න ඔය ප්‍රවේගයෙන් යද්දි තමයි වාහනය එන්ජිම නියුට්‍රල් කරලා යන්න අරින්නේ. එන්ජිම නියුට්‍රල් කරලා යන්න අරිනවා. ඒතකොට එන්ජිමෙන් කිසි බලපෑමක් නැහැ. දැන් ඒතකොට මෙතන ගන්න ඕනේ මෙහෙමයි. රථයේ චාලක ශක්තිය. රථයේ චාලක ශක්තිය සම්පූර්ණයෙන් වැය වෙනවයි කියලා ඝර්ෂණයට විරුද්ධව කාර්ය කරා. චාලක ශක්තිය සමාන වෙනවා ඝර්ෂණයට විරුද්ධව කළ ඝර්ෂණයට එරෙහිව කළ කාර්යය. මෙන්න මේ කාර්යයට සමාන කළා නම් අපිට ඝර්ෂණ බලය මාධ්‍යයන් වශයෙන් කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට රථයේ චාලක ශක්තිය කියන්නේ මොකද්ද? භාගයයි MV වර්ගය. රථයේ චාලක ශක්තිය කියන්නේ භාගයයි රථයේ ස්කන්ධය දීලා තිබුණා කිලෝග්‍රෑම් 500ක්. එතකොට කොහෙද බලන්න. කිලෝ 500ක් බර රථයක්. කිලෝ 500ක් බර රථයක් නේ. එතකොට භාගයයි M 500යි. ප්‍රවේගයේ වර්ගය. ප්‍රවේගය පැයට කිලෝමීටර වලින් දාලා හරියන්නේ නැහැ. ඒක අපි තප්පරයට මීටර කරගත්තා. 10යි 10 වර්ගය. මෙන්න එතකොට රථයේ චාලක ශක්තිය. එන්ජිම නවත්තලා දා නියුට්‍රල් කරලා යන්න හරිනකොට ඒ වෙලාවේ චාලක ශක්තිය මේකයි. මේක සම්පූර්ණයෙන් වැය වෙලා චාලක ශක්තිය බිඳුව වෙනවා. මෙතනට එලා නවතිනවනේ.
මොනවා කරලාද ඒ චාලක ශක්තිය නැති වෙන්නේ? මේ F කියන ඝර්ෂණ බලය ඇදගෙන යනවා මීටර 250. එතකොට ඝර්ෂණ බලයට විරුද්ධව කරන කාර්ය වෙන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය F වැඩි කිරීම 250. දැන් බලන්න මේ දෙක 500 දෙකෙන් බෙදුවොත් 250යි. දෙපැත්තම 250න් බෙදපුවම අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? F කියන්නේ ඝර්ෂණ බලය, මාධ්‍යන ඝර්ෂණ බලය රටේ මත යෙදෙන නිව්ටන් 100යි. 10 වර්ගය නිව්ටන් 100ක් කියලා ඉතාලම පහසුවෙන් අපිට ඒ උත්තරේ එනවා. බලමු අපේ උත්තරේ හරිද කියලා. නිව්ටන් 100. රථය මෙම තැනිතලා මාර්ගයේ ඉන්ධන ලීටරයකට කිලෝමීටර 20ක් යනවා. කියන්නේ අපි වාහනවල හරි උනන්දුවක් දක්වන ලීටරයට කොච්චර වැඩ කරනවද කියලා නේ. දැන් මේ කාර් එක මේ පාරේ මේ කියන පාරේ ඒ කියන ඝර්ෂණ බලය නිව්ටන් 100ක් විතර වෙන පාරේ ඉන්ධන ලීටරයකට යනවා කිලෝමීටර 20ක්. ඒ කියන්නේ මොකද්ද? ඉන්ධන ලීටරයක් දවද්දී අපි එන්ජිමට ඉන්ධන ලීටරයක් දීලා ඉන්ධන ලීටරය දවනකොට රථයට පුළුවන් මේ ඝර්ෂණ බලෙත් ඇදගෙන කිලෝමීටර 20ක් යන්න. අන්න. ඒතර රථය කරන ප්‍රයෝජනවත් කාර්ය කොච්චරද? රථය කරන ප්‍රයෝජනවත් කාර්යය මොකද්ද? ඉන්ධන ලීටරයකට කරන ඵලදායී කාර්ය. ඉන්ධන ලීටරයකට සඳහා ප්‍රතිදානය. ඒ කියන්නේ අපට හම්බ වෙන ප්‍රයෝජනවත් කාර්ය කොච්චරද? ප්‍රතිදානය කොච්චරද? ප්‍රතිදානය තමයි අර නිව්ටන් 100 මාධ්‍යන්‍ය ඝර්ෂණ බලෙත් ඇදගෙන කිලෝමීටර 20ක් යනවා. කිලෝමීටර 20ක් යනවා. කිලෝමීටර මීටර කරමු. අන්න. එතකොට ඉන්ධන ලීටරයක් සඳහා අපට හම්බ වෙන ප්‍රයෝජනවත් දේ තමයි ඝර්ෂණය මැඩපවත්වගෙන පාරේ යන එක. ඒක බැලුවම අපිට පේනවා අපිට හම්බ වෙනවා කිලෝ ජූල් 2000ක්. 20යි මෙතන බිංදු 2යි 3යි මෙතන කිලෝ. කිලෝ ජූල් 2000ක් හම්බ වෙනවා. අපි ඒකට කොච්චර දෙනවද? ඉන්ධන ලීටරයක් සඳහා ප්‍රදානය කොච්චරද? ප්‍රදානය අපි කොච්චර දෙනවද? එතකොට අපි ඉන්ධන ලීටරයක් දවද්දී එන්ජිම ඇතුලේ අපි ලබා දෙන ප්‍රදානය වෙන්නේ ඉන්ධන ලීටරයක තාප ජනනාගේ අන්දම. එක පෙට්‍රල් ලීටරයක් පත්තු කරනකොට එන්ජිම ඇතුලේ දවනකොට තාප ජනකාගය කියන්නේ උපදින තාප ප්‍රමාණය. තාපයේ හැටියට තමයි දෙන්නේ අපි. ඒකට අපි ප්‍රදානය කරන්නේ රථයට මෙන්න මේ ලීටරයකට මෙන්න 8 වැඩි කිරීම 10/6 බලයක් ප්‍රදානය කරනවා. 8 වැඩි කිරීම 10/6 බලයක්. එතකොට ප්‍රදානය 8 වැඩි කිරීම 10/6 බලය. ප්‍රදානය 8 වැඩි කිරීම 10/6 බලය. එතකොට ලීටරයක් සඳහා ප්‍රදානය අපිට එනවා 8 වැඩි කිරීම 10/6 බලය. එතකොට කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? ඊට කාර්යක්ෂමතාවය ගන්න අපිට හම්බ වෙන දේ ප්‍රතිදානය බෙදන්න ඕනේ ප්‍රදානයෙන්. බෙදලා වැඩි කරන්න ඕනේ 100ෙන්. වැඩි කිරීම 100 නේ. මේකනේ කාර්යක්ෂමතාව කියන්නේ. හම්බ වෙන එක ප්‍රතිදානය ප්‍රදානයෙන් බෙදලා එතකොට අපිට හම්බ වෙන්නේ කොච්චරද? කිලෝ ජූල් 2000යි. කිලෝ ජූල් 2000යි. 2000ක් කියන්නේ කිලෝ ජූල් 2000 කියන්නේ 2000 වැඩි කිරීම 10/3 බලය. අපි ප්‍රදානය කරනවා ජූල් 8000 කිලෝ ජූල් 8000 නැත්නම් 8 වැඩි කිරීම 10/6 බලයක්. 8 වැඩි කිරීම 10/6 බලයක් අපි ප්‍රදානය කරනවා. බලන්න. එතකොට මෙතන 10/3 බලයයි මේ 10/3 බලයයි 10/6ක් එතන තියෙනවා මේකත් එක්ක කැපිලා යනවා. මේක 100ෙන් වැඩි කරොත් ප්‍රතිශත කාර්යක්ෂමතාවය අපිට එනවා. ඒතර අන්තිම ප්‍රතිශත කාර්යක්ෂමතාවය කීයද? 2 බෙදීම 8 වැඩි කිරීම 100. 2 බෙදීම 8 වැඩි කිරීම 100. 2 බෙදීම 8 කියන්නේ 1 බෙදීම 4 වැඩි කිරීම 100. කියන්නේ 125යි. 125යි. මේකෙන් කියන්නේ මොකද්ද? රථයට දෙන ඉන්ධන වලින් දෙන තාපයෙන් හම්බ වෙන්නේ අපිට 125යි. 4න් 1යි.
ඒක බොහොම අකාර්යක්ෂම තත්ත්වයක්. කාර්යක්ෂමතාව බොහොම අඩුයි. ඇත්ත තත්ත්වය මේක තමයි. හුඟක් මෝටර රථවල 125 30 ඒ වගේ කාර්යක්ෂමතාව තමයි තියෙන්නේ. අපි දෙන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් තාපය අපතේ යනවා. ප්‍රයෝජනවත් කාර්ය බවට පරිවර්තනය වෙන්නේ ඒකෙන් අඩු ප්‍රතිශතයක්. මේ වගේ දැන් මේ කියපු ගැටලුවේ නම් 25ක් තමයි ප්‍රයෝජනවත් කාර්ය බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට යාන්ත්‍ර විද්‍යාවේ කාර්ය ශක්තිය ක්ෂමතාවය හා කාර්යක්ෂමතාවය යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාව ආදී ගණන් අපට එන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ මූලධර්ම ටික හරියට බලාගත්තොත් ඒ ඕනම ගැටලුවක් ඔබට හදන්න පුළුවන් කියලා. අපි අනාගතේ පුනරීක්ෂණයකුත් කරමු. එතකොට මේවා තවදුරටත් ඔබට ප්‍රගුණ කරගන්න පුළුවන් වේවි. එතකොට අපි ඊළඟ පාඩමේදී අපි පටන් ගන්න ඉන්නේ රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය හා ගම්‍යතා සංස්කෘතිය ආශ්‍රිත ගැටලු. අපි කෝණික ගම්‍යතා සංස්කෘතිය වෙනම ඉගෙන ගන්නවා. වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය යටතේ. දැන් අපි ඊළඟට කරන්නේ රේඛීය ගම්‍යතාවය පිළිබඳ මූලධර්මයි. ඊළඟ පාඩමේ අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්.